හරි. එතකොට මේ එහෙනම් අද අපි ගිය සතියේ අපි ගොඩක් දුරට කතා කරලා තියෙනවා මේ පාඩමේ තව පොඩි කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් අපිට වෙලාව tie සමහරට ඔයාලට ඇති වෙලා තියෙන වර්ඩ් සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඒ දේවල් විසඳ ගන්නත් අද අවස්ථාවක් තියෙයි. ඉතින් ඒ හින්දා එහෙම ගැටලු තියෙනවා නම් ඒවත් එකතු කරගන්න. අපි අද වැදගත්ම දේවල් කීපයක් වර්ඩ් වල කතා කරනවා. ඒ තමයි ඔය ඉතුරු වෙලා තියෙන යම් ඉන්සර්ට් කිරිලා ඒ වගේ දේවලුත් එක්ක විශේෂයෙන්ම මේල් මර්ජ් කියන එක. මේල් මර්ජ් කියන පහසුකම මම හිතන්නේ කාර්යාලය රජයේ කාර්යාලයක හෝ වෙනත් මොන කාර්යාලයක වැඩ කරන ඕනම කෙනෙකුට ඉතාමත්ම වැදගත්. හැබැයි බොහෝ දෙනෙක් භාවිතා නොකරන පහසුකමක්. EB ලිව්වා හෝ නොලිව්වා අද දවසේ පාඩමේදී වාට ඉතාමත්ම වැදගත් දෙයක් අපිට හම්බ වෙනවා. ඒ තමයි මේල් මර්ජ් කියන පහසුකම. අපි මේල් මර්ජ් ගැන හොඳට කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද දවසේදී. එහෙනම් ඉතින් අපි වැඩි කාල වේලාවක් ගත කරන්නේ නැතුවම කෙලින්ම යම් පාඩමට අපි වර්ඩ් වල දැන් අපි ඉන්නේ අපේ ටියුට් 5 කියන එකේ අවසානයේ. ඉතින් මම හිතන්නේ හැමෝම දැන් නම් ටියුට් එක අරගෙන ඇති කියලා හිතනවා. මෙන්න මේකයි ඔයාලගේ ටියුට් එක. මේ ටියුට් එකේ අපි මෙතනට එනකන් ගිය සතියේ කතා කරලා තියෙනවා. එතකොට මේ හයිපර් ලින්ක් කියන තැනට එනකන් අපි ගිය සතියේ කතා කරලා තියෙනවා. අද දවසේ අපි එතන ඉඳන් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉතින් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එහෙනම් අපි මේ head and footer කියන තැන ඉඳන් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි යම් word වලට ගිහිල්ලා අපි එතකොට කතා කරමු. එතකොට දැන් ඉතින් ආයෙ අලුතෙන් word open කරන්න කොහොමද කියලා මම කියන්න ඕනේ නෑනේ. ඔයාලා හැමෝම ඒවා දැන් දන්නවා. හරි. head එකක් footer එකක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් දැන් ඔයාලට මගේ ටියුට් එක ගත්තොත් මේ ටියුට් එකේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ උඩ තියෙන වාක්‍ය මේ සංවාදනයේදාරි ග්‍රාමරයේදාරි ඔය කියන එක මේ හැම පිටුවක් ගානෙම තියෙනවා. ඔය බලන්න ඔය හැම පිටුවක් ගානෙම ඔය මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා ඔය හැම පිටුවකම උඩ තියෙනවා. එතකොට හැම පිටුවෙම උඩ තියෙන එකට අපි කියනවා එකම જાති දෙක. දැන් මම ඔය පිටුවක් ගානේ ඕක ටයිප් කරලා නෙවෙයි. ඕක අපි කියනවා හෙඩර් එක කියලා. හෙඩර් එකක් දැම්මට පස්සේ ඒක සෑම පිටුවකම උඩට යනවා. අපිට අවශ්‍ය නම් සකස් කරන්න පුළුවන් මේක ඔත්තේ පිටුවලට විතරයි. නැත්නම් ඉරට්ටේ පිටුවලට විතරයි. නැත්නම් පළවෙනි පිටුවට වෙන මොනවා හරි හෙඩර් එකක් වෙනස් හෙඩර් එකක් ওই විදිහට යම් සකස් කිරීම කරන්න පුළුවන්. එහෙම සකස් කිරීමක් කරේ නැත්නම් සෑම පිටුවකම උඩට ඔය අපි දාපු හෙඩර් එක එනවා. ඒතකොට හෙඩර් එක කියන්නේ පිටුවේ ඉහළින් තියෙන මෙන්න මේ කොටස. ඒක අපිට කැමති දෙයක් ටයිප් කරපුවා මම කියන්නම් කොහොමද කරන්න කියලා. ඊට පස්සේ වට මේ හැම පිටුවකම යටරත් පේනවාද මෙන්න මේ කොටස. ඔය කොටස ගත්තාම ඒ කොටසත් එතකොට හැම පිටුවෙම යටර තියෙනවා මේ. හැම පිටුවෙම යටර තියෙනවා මේ වගේ යටර තියෙනවා. එතකොට ඒකත් අපි කියනවා footer කියලා. මේක footer මේක header. මේ තියෙන යටර තියෙන footer එක මේ තියෙන්නේ උඩින් තියෙන header. ඒකට ඒකටත් අපිට කැමති දෙයක් ටයිප් කරගන්න පුළුවන්. ඊට අමතරව මේ page number වගේ දේවල් මේ වගේ දාපුවාම ඒක එකින් එකට දාන්න ඕනේ නැහැ. ඔටෝමැටිකලි වෙනස් වෙනවා. මෙතන page 2 කියලා තියෙනවා. මෙතන page 3. එකම footer එක අපිට ඕන විදිහට page number දාන්න පුළුවන්. page number දාන්න පුළුවන් footer එකට විතරක් නෙවෙයි කැමති නම් header එකකට දාන්න පුළුවන්. හරි. ඒවා අපි දැන් ඔන්න කතා කරන්න යන්නේ. අපිට කොහොමද header එකක් දාන්නේ? කොහොමද footer එකක් දාන්නේ? ඒවා වෙනස් කරගන්නේ කොහොමද? ওই දේවල් අපි කතා කරන්න යන්නේ. හරි. ඒ හැම එකක්ම කරන්න අපිට දීලා තියෙනවා insert එකේ header සහ footer. ඔයා භාවිතා කරන version එක අනුව word වල version එක. දැන් මම අද පාවිච්චි කරන්නේ මේ word 2010. word 2010. එතකොට word මීට කලින් versions තියෙනවා 2007 වගේ ඒවා. මීට පස්සේ ගොඩක් ඒවා තියෙනවා. මම මේ 2007 මැද තියෙන එකක් පාවිච්චි කරන්නේ. එතකොට මීට පස්සේ තියෙන ඒවා ගත්තොත් එහෙම 2010 වලට පස්සේ 2013 කියලා එකක් තියෙනවා. 2016 කියලා එකක් තියෙනවා. 2019 කියලා එකක් තියෙනවා. 2021 මම ගිය සතියේ පාවිච්චි කරේ 2021. ඒ වගේ එක versions තියෙනවා. ඉතින් අර 2021 මම පාවිච්චි කරන්නේ නැත්තේ මොකද මේ සමහරට බොහෝ දෙනෙක්ගේ තියෙන්නේ මේ වගේ ඔය අතරමැදි version එකක් වුණාම සමහරට අර තියෙන පහසුකම් ඒ කියන්නේ මේ තියෙන tool bar හැම ගොඩක් වෙනස්. එන්න හැමෝම වගේ තියෙන 2010 13 16 ඕ ළඟ යන ඒවා. ඉතින් මම ඒකක් පාවිච්චි කරනද ප්‍රශ්නයක් නෑ. ඔයාලට කැමති ඕනම version එකකින් අපි මේ කතා කරන හැම දෙයක්ම සිදු කරගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. එහෙනම් අපි බලමු කොහොමද header එකක් insert කරගන්නේ කියලා. insert එකට ගිහිල්ලා මෙන්න header
header මෙන්න footer. මම header කියන එක select කරාට පස්සේ ඔය වගේ විවිධ headers අපිට දකින්න හම්බ වෙනවා. මේ වගේ විවිධ headers අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් මේ තියෙන්නේ කලින් හදපුවා. ප්‍රශ්නයක් නැහැ. මේ කලින් හදපු header එකක් අරගෙන ඔයාට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට කැමති header එකක් මේ විදිහට තෝරගන්න. කැමති header එකක් මේ විදිහට තෝරගන්න. මෙම සරල ඒවා තියෙනවා, පාට තියෙන ඒවා තියෙනවා, පාට නැති ඒවා තියෙනවා. ඔයාට කැමති header එකක් තෝරගත්තට කමක් නැහැ. මම ඔන්නෝම මෙහෙම එකක් තීරුවා. දැන් ඔන්න header එක ආවා. දැන් මේ header එක මෙහෙම ආවට පස්සේ ඔයාට පුළුවන් මේ තැන්වල ඔයාට කැමති ඒවා ටයිප් කරන්න. දැන් මේ මේක select කරලා ඔයාගේ දන්නකෝ. ඔයාගේ කැමති එකක් ගන්න. ඔයයි ගහන්න පුළුවන්. මෙතනටත් ඔයාට කැමති දේවල් ගහන්න පුළුවන්. එතකොට මේ තියෙන අකුරු නම් මම ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති දෙයක් කරන්න පුළුවන්. මේ පාට වෙනස් කරන්න ඕන නම් ඔයා දැන් දන්න ඕනේ පාට වෙනස් කරන්න. ඉතින් මෙතෙන්ට ගියා බෝල් කරන්න පුළුවන්. පාට වෙනස් කරන්න පුළුවන්. මේක ගත්තාම මේකෙත් පාට වෙනස් කරන්න ඕන නම් ඒක පුළුවන්. අකුරු ලොකු කරන්න පුළුවන්, පොඩි කරන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මේවට අදාළයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව තව මොනවා හරි ඔයාට ඕන නම් ඒත් පුළුවන්. ඔයාට ඕන නම් මෙතන මොනවා හරි නිකම්ම ටයිප් කරන්න ඕන නම් ඒත් පුළුවන් ওই විදිහට. මොනවා හරි නිකම්ම ටයිප් කරන්න පුළුවන්. නැත්නම් ඔයාට මෙතනට ගෙනත් දාන්න හිතමුකෝ මොනවා හරි ඉන්සර්ට් එකේ තිබ්බර ඉන්සර්ට් එකේ තියෙන මේ වර්ඩ් ආර්ට් එකක් අපි දැන් මේ වර්ඩ් ආර්ට් නේ අස්සන මේ වගේ අකුරු මොනවා හරි ඕන ඔයගේ දෙයක් අරගෙන මේක ඕට ඕන නම් මේ වගේ තැනකින් ගිහින් තියන්න පුළුවන්. ඊට අමතරව තව ඕන නම් මොනවද? තව තියෙනවා ඉන්සර්ට් එකේ තිබ්බ ඕන දෙයක් ඔයාට ඕන නම් ටෙක්ස්ට් බොක්ස් එකක් ගිහින් තියන්න පුළුවන්. ඔය වගේ ස්මාර්ට් ආර්ට් එකක්, ෂේප් එකක්, ෂේප් එක ඕන හංගයක් යන වගේ ඕනම එකක් ඔයාට ඉන්සර්ට් එකට ඇතුළු කරන්න පුළුවන්. එහෙනම් ඔන්න හෙඩර් එකක් ඔයාට කැමති විදියට ඇතුළු කරන්න පුළුවන්. අපි page numbers වගේ දේවල් footer එකේදීම කතා කරමු. මෙතනට දාන්න පුළුවන්. හරි. එහෙනම් අවශ්‍ය දේවල් ටික ඇඩ් කරලා ඉවර නම් ඔයාට අවශ්‍ය නම් මෙතනට ගිහිල්ලා header and footer tool කියලා අලුත් එකක් තියෙනවා ඔයාට පේනවා ඇති. ඒ header and footer tool වල close header and footer කියන එක ක්ලික් කරා නම් මේක close වෙනවා. ඒක ක්‍රමයක්. ඔන්න එකක්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ වෙලාවේ select වෙලා තියෙන header එක ඔයාට මේ document එකේ මේ අකුරු තියෙන හරිය ඒ කියන්නේ අපි type කරන හරිය double click කරන්න ඒත් ඔයාට ඔන්න ওই විදිහට ආපහු header එකකින් නෙවෙයි සාමාන්‍ය තත්ත්වයට එන්න පුළුවන්. එතකොට මම මේක සාමාන්‍ය අකුරු type කරනකොට හොයා ගන්න ඕනවට මම මෙතන මොන හරි දෙයක් type කරන්නම් ඡේද 20ක් විතර ගන්නම් මොනේද? පිටු ගාණක් යනවනේ එතකොට හරි. දැන් ඔයාලට ගිහලා බලමු අර තියනවද කියලා. ඕන දැන් මගේ එකේ දැන් මට යට පේනවා ඇති page 3ක් තියෙනවා. ඔන්න පළවෙනි පිටුව header එක, ඔන්න දෙවෙනි පිටුවේ header එක, ඔන්න තුන්වෙනි පිටුවේ header එක. එහෙනම් අපි type කරපුවා හැම පිටුවකටම ඇවිල්ලා නේද? හැම පිටුවකටම ඇවිල්ලා. අපි බලමුද footer එක type කරලා. දැන් ආයේ මේ තව දෙයක්. මේ header එකට අපිට යන්න ඕන නම් ආයේ header එකට යන්න ඕන නම් header එකට අපිට ඕන නම් ආයේ insert ගිහිල්ලා header යන්නත් පුළුවන්. එහෙම දෙයක් නැහැ අවශ්‍ය නැහැ. header එක double click කරන්න. දැන් මම මෙහෙනේ වැඩ කර ඉන්නේ. header එක නිකන් click කරාට මේ වැඩ කරන්නේ නැහැ ඔය. double click කරන්න. ඔන්න එතකොට header එක ආපහු active වෙනවා. ආයේ මේ හරිය double click කරපුවාම පල්ලෙහා කොටස active වෙනවා. දැන් ඉතින් header එක දැම්මට පස්සේ මේ footer එක තියෙන හරිය double click කරත් footer එකට යන්න පුළුවන්. ඔයාට අලුතෙන්ම footer එකක් ඇතුල් කරන්න ඕන නම් insert එකේ footer එකට ගිහිල්ලා footer තියෙනවා එකේ කියලා. ඔයාට කැමති footer එකක් අරගෙන edit කරන එක තමයි ලේසි. කැමති footer එකක් අරන් edit කරන්න පුළුවන්. නැත්නම් ඔයාට අලුත්ම ඔයාගේම footer එකක් හදා ගන්න ඕන නම් මෙතන blank කියන එක ගන්න. නැත්නම් මේ හදපුවා ගන්නත් පුළුවන්. මම මෙතනට ගන්නම්කෝ blank එකක්. ඔන්න හිස් පිටුවක් ආවා. දැන් ඔයාට මෙතනට අවශ්‍ය දේවල් ඔහම type කරගන්න පුළුවන් ඈ. ඔයගේ කැමති දෙයක් type කරන්න පුළුවන්. ඉතින් මේවටත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඕනම තරක ගහන අකුරකට අර වගේ මෙතනින් ඔයාට අවශ්‍ය වෙනස්කම් සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. දැන් අපි හිතමුකෝ මීට අමතරව තව වැදගත් වෙන දේවල් තියෙනවනේ. මීට අමතරව අපිට පිටු අංකය වගේ දේවල් ඇතුල් කර ගන්න ඕනුව. පිටු අංකය වගේ දේවල් ඇතුල් වුණොත් දැන් මේ header and footer tools දැන් active වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති header and footer tools කියන එක දැන්
ඇක්ටිව් වෙලා තියෙන මේ head and footer tools. මේ head and footer tools වල design කියන එකට ගියපුවාම ඒකේ තියෙනවා මෙන්න මේ පැත්තේ page number කියලා එකක්. එහෙනම් මේ page number දාගත්තාම page number click කරපුවාම ඒකේ පොඩි ඊතලයක් තියෙනවා. එතනට ගියපුවාම පුළුවන් ඔයාට එක එක page number ඇතුල් කරන ක්‍රම බලන්න. මෙතනින් ඔයාට පුළුවන් top of page කියලා දැනට අපි footer එක තමයි select වෙලා ඉන්නේ. ඔයා top of page එක select කරොත් අර header එකට අපි මේ දැන් select කරන page number එක යනවා. නැත්තම් bottom කිව්වොත් මේ පිටුවේ පහළ දැන් මේ අපි තියෙන footer එකටම වැටෙනවා. එහෙම නැත්තම් page margin කිව්වොත් මේ ඔයාට රූපේ පේනවා වගේ මේ margin එකේ වම් පැත්තේ තැනකට දකුණු පැත්තේ තැනකට මේ වගේ පහළින් ඒ කියන්නේ එතකොට header එකටත් footer එක කරන්නේ මේ වගේ පැත්තකින් මේ වගේ පැත්තකින් නැත්තම් මේ වගේ පැත්තකින් වුණත් අපිට number එක page number add කරගන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයා දැන් දැනට cursor එක තියෙන තැන හිතන්නකෝ මම මේ cursor එක ගෙනිලා තියෙනවා මෙතනට මට මෙතනට තමයි පිටු අංක එන්න ඕන. එහෙමනම් මම තෝරන්න ඕනේ page number එකේ current position. දැන් මම ඉන්න තැනට. ඒකෙත් විවිධ page number තියෙනවා. නිකම් මේ වගේ ඊළඟ විතරක් ගන්නත් පුළුවන්. නැත්තම් මේ page 1 page දැන් මෙතන මේ 1 කියලා තිබ්බට පිටුවේ අංකය අනුව මේක ඔටෝමැටිකලි වෙනස් වෙනවා. page 1 page 2 නැත්තම් pg මෙහෙම ගත්තොත් මෙන්න මේක ටිකක් අලුත් යන්නේ මේකේ තියෙනවා p2 ගානත් එක්ක ඉන්නේ කීවෙනි පිටුවද page 1 of 1 එතකොට මේක ඔක්කොම පිටු 100ක් තියෙනවනම් දැන් ඉන්නේ 8 වෙනි පිටුවේ නම් 8 of 100 කියලා වැටෙන්නේ එතකොට පිටු ගාන අනුව ඔටෝමැටිකලි මේක වෙනස් වෙනවා මේකත් වැදගත් හිතන්නකෝ ඔයා හදනවා ටික ලොකු ඩොකියුමන්ට් එකක් කොහාට හරි යවන රිපෝට් එකේ පිටු 10ක් තියෙනවා එතකොට මේ මෙහෙම තියෙන page number එක දැම්මොත් report එක බලන කෙනාට හිතන්න පුළුවන් මේකේ පිටු 10ක් තියෙන්න ඕනේ. පිටු 10ක් තියෙන්න ඕනේ. දැන් මේ ඉන්නේ මම පිටු දැන් මම මේ ඉන්නේ ඒකේ 3 වෙනි පිටුවේ 4 වෙනි පිටුවේ. පිටුවක් ගැලවිලා එහෙම තිබ්බොත් අන්න එතකොට බලා ගන්න පුළුවන්. ඒ හින්දා මම හිතන්නේ අපිට මේකත් හොඳ page number ක්‍රමයක් නේද මේ page number ක්‍රමෙත් ඔයක් වැදගත් වෙනවා ඒකට මොකද පිටු ගානත් මේකෙන් පෙන්නනවනේ මේකේ පිටු ගානත් පෙන්නනවා මේ පිටු ගානත් පෙන්නනවා දැන් ඉන්නේ කීවෙනි පිටුවද කියලාත් පෙන්නනවා ඉතින් ඒක ඔයාගේ කැමැත්ත අනුව ඔයාට ඕනම එකක් දාන්න පුළුවන් ඊට අමතරව මේකේ හැඩ තියෙන ඒවා ඔහොම ගන්න පුළුවන් මේ ගත්තට පස්සෙත් අපිට මේ ඕනයක් වෙනස් කර ගන්න පුළුවන් ඉතින් ඔයාට කැමතියක් ගත්තට කමක් නැහැ මම කිව්ව එකම ගන්නම්කෝ ඕන් ගත්තා දැන් ඔයාලට පේනදී page 1 of 3 කියලා ඔටෝමැටිකලි ආවා දැන් මම ඕනනම් ක්ලික් කරලා ගිහිල්ලා බලන්නම් පිටු වලට. එතකොට මෙන්න page 1 of 3 page 2 of 3 page 3 of 3 දැක්කද ඔටෝමැටිකලි ඒක වෙනස. දැන් හිතන්න පිටු මම වැඩි කරා. මෙතනින් මම තව මොන හරි ටයිප් කරලා ටිකක් ආයෙ පාරක් ටයිප් කරනවා මේක. තවත් පිටු 20ක් විතර ගන්නම් මම. දැන් ගිහිල්ලා බලමු. 5 of 5 අන්න දැක්කද පිටු ගාන වැඩි වෙන්න ඔටෝමැටිකලිම අරක වෙනස් වෙනවා එහෙනම් ඔන්න දැන් අපි තව දෙයක් ඉගෙන ගත්තා page number එක දාන්නේ කොහොමද කියලාත් අපි ඉගෙන ගත්තා page number එක දාන්නේ කොහොමද කියලාත් අපි ඉගෙන ගත්තා තව මොනවද මෙතන දාන්න පුළුවන් හිතන්නකෝ ඔයා ඔෆිස් එකේදී ලියුමක් ටයිප් කරලා කාට හරි යවනවා ඔෆිස් එකේදී ලියුමක් ටයිප් කරලා කාට හරි යවනවා ඒ යවුවට පස්සේ මේ අවුරුද්දේ දැන් යවුවා කියන්නකෝ දැන් මේ දෙසැම්බර් 30 වෙනිදා කාට හරි ලියුමක් යවුවා ඔෆිස් රාජකාරී ලියුමක් ලියලා ඒකේ කොපියක් ඔයා ෆයිල් එකට දාගත්තා දැන් ලියුම යවුවා තව අවුරුද්දකින් විතර ආයේ ලබන අවුරුද්දේ දෙසැම්බර් 30 වෙනිදාට මේ ලියුමක් යවන්න ඕන වෙනවා ඔයා ෆයිල් එකේ පෙරලලා බලනවා ඒ ෆයිල් එකේ තියෙනවා ලියුම තියෙනවා හැබැයි ඔයාට දැන් කම්පියුටරේ මේක කොහෙද සේව් කරේ කියලා මතක නැහැ සේව් කරපු තැන මතක තිබ්බනම් ඔයාට ලේසියෙන්ම ඒ ලියුම අරගෙන එඩිට් කරලා යවන්න පුළුවන්. ඒ જાතියෙම ලියුමක් න ะ. ඉතින් එහෙම වෙලාවට ඔයාට අවශ්‍ය නම් ඔයා ගහන ලියුමක ලෙටර් හෙඩ් එකේ වුණත් කමක් නැහැ. චුට්ටක් මේ ලෙටර් හෙඩ් එක උඩින් නෙවෙයි පිටුව පහලින් චූටියට ඔයාට ෆයිල් එක සේව් කරලා තියෙන්නේ කොහෙද කියලා දාගන්න පුළුවන් නම් අර ඔෆිස් එකේ තියෙන ඔෆිස් කොපිය බලලා වුණත් ඔයාට ලියුම ටයිප් කරලා තියෙන්නේ කොහෙද කියලා බලා ගන්න පුළුවන්. ඒකත් ඉතින් එහෙනම් වැදගත් දෙයක් නේද? ඒකත් වැදගත් දෙයක්. එහෙනම් ඔයා ටයිප් කරන report එකකට එහෙම නැත්නම් ලියුමකට යටට ඔයාගේ මේ ડોකියුමන්ට් එක සේව් කරලා තියෙන්නේ කොහාටද කියලා සේව් කර ගැනීමේ පහසුවක් තියෙනවා. මට තප්පරයක් දෙන්න.
හොඳයි. එතකොට ඔන්න අර මං කිව්වාගේ අපිට ෆයිල් පාත් එක වගේ දෙයක්ත් අවශ්‍ය නම් සේව් කරන්න පුළුවන්. හරි. ඒව ගන්න කොහෙන්ද? මේ තියෙන්නේ quick parts කියලා වල තියෙනවා. ඒකේ ඔයාලට පේනවා ඇති මේ තියෙනවා document properties කියලා එකක්. document properties එකේ තියෙන ගොඩක් ඒවා බලන්නකෝ category comment company name manager ඔය වගේ තියෙනවා. ඊට අමතරව ඊට යටින් තියෙනවා field කියලා එකක්. මෙතන තියෙනවා field. ඒ field කියන එක select කරපුවාම අම්මෝ එතන තියෙන කොට. එතන මුදුමාකාර ගොඩක් තියෙනවා මේ. ඔය ඕන එකක් ඔයාලට දාගන්න පුළුවන්. එතන auto text created date හදපු දවස ඕනනම් දාගන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා edit time කොච්චර වෙලාවක් ගියාද මේ document එක හදන්න කියලා automatically මේ වැටෙන්නේ. automatically දාගන්න පුළුවන්. ඊට පස්සේ file name අන්න file එකේ name එක දාගන්න පුළුවන්. file name එක. file name විතරක් දැම්මොත් හිතන්නකෝ මේක මම save කරලා තියෙන්නේ ICT class කියලා save කරොත් එතකොට file name එක විතරක් දාමුත් ICT class කියලා පෙන්නයි. ඒත් මට හොයාගන්න බෑනේ. හැබැයි ඔයාලට පේනවා ඇති මෙතන file name එක select කරාට පස්සේ මෙතන දකුණු පැත්තෙන් field option කියන තැන පෙන්නවා add path to file name කියලා. ඔයා ඒකටත් මෙහෙම හරියක් දාගත්තොත් ඒ කියන්නේ ෆයිල් පාත් එක. ෆයිල් පාත් එක කියන්නේ ෆයිල් එක සේව් වෙලා තියෙන්නේ කොහෙද කියන එක. එහෙනම් ෆයිල් නේම් එක මෙහෙම select කරලා add path to file name කියන එකත් තෝරලා okay කරොත් ඔයාලට පේනවා ඇති. පාත් එක අන්නම් පෙන්වන්නේ නැහැ document 1 කියලා පෙන්වනවා. ඇයි ඒ? තාම මේක සේව් කරලා නැහැ. මම මේක සේව් කරන්නම්. මම මේක සේව් කරන්නම්කෝ D එකේ. තමයි desktop එකේ සේව් කරන්නම්කෝ. desktop එකේ සේව් කරන්න. desktop එකේ save කරන්නම් my ICT file කියලා. ඔන්න මම save කරා. my ICT file එක save කරා. හරිද? ඔන්න save කරා. දැන් save කරාට මොකවත් වෙනසක් උන්නේ නැහැ. හරි මම ආපහු මේක close කරලා ආයි මේක open කරන්නම් බලන්න. එතකොට නෑ මේක print preview එකක් යන ඔයාලා පේනවා යට දැන් වෙනස් වුණා. අන්න කොහෙද සේව් වුනේ කියලා දැන් යටින් තියෙනවා. මේ වාට පේනවා ඇති. desktop එකේ තමයි මේක ඇත්තම තියෙන්නේ. desktop එක කියන්නේ කොහෙද කියලා තිබ්බොත් අපි මේ C කියන drive එකේ users වල අමිල කියන එකේ desktop එකේ my ICT file. එහෙනම් ඔන්න file path එකත් අපිට මෙතන සේව් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ඔටෝමැටිකලි වෙනස් වෙනවා. හිතන්නකෝ මේ ෆයිල් එක කවුරු හරි පෙන් එකකට දාගෙන වෙන කාගේ හරි කම්පියුටර් එකකට ගිහිල්ලා ගිහිල්ලා එතන තියලා මේකේ print out එකක් ගත්තොත් ඒ තියෙන ෆයිල් එකේ පාත් එක තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ print out එක ගන්න මොහොතේ ඒ ෆයිල් එක තියෙන තැන තමයි මෙතන පෙන්වන්නේ. ඒක ඉතාමත් වැදගත් වෙයි මම හිතන්නේ ප්‍රායෝගිකව තවත් වැදගත්. දැන් මේක ඔයාලට මෙච්චර ලොකුවට පෙන්වන්න අවශ්‍ය නැත්තම් මේක ඔයාලට දැනගන්න දැන් තිබ්බම ඇතිනේ. මේක ඔයාලට සයිස් එක අඩු කරගන්න පුළුවන්. ඉතාමත් පොඩි අගයකට දාගන්නවා පොඩියට දාලා මීටර් අඩු කරන්න පුළුවන්. ඕන මෙතන ටයිප් කරලා දාන්න අඩු කරන්නේ නේද? ඔයාලගේ ටයිප් කරලා අඩු කරගන්න ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ යන්තම් පොඩියට තිබ්බම ඇති අපිට නිකන් යන්තම් බලා ගන්න තිබ්බත් ඇතිනේ මේක. ඔය වගේ ෆයිල් එකේ පාත් එක චූටියට ගන්න. ඔයාලා දැකලා ඇති ගොඩක් වෙලාවට ඔය ඔයාලට ඇඩ්මිෂන් වල පවා මේ රාජ්‍යයෙන් එන ඇඩ්මිෂන් වල පවා චූටියට මේක යටින් දකින්න හම්බ වෙනවා. ඒ ඔය ක්‍රමයට තමයි දාලා තියෙන්නේ. එතකොට පස්සේ දවසක ආයේ මේ ෆයිල් එක මෙඩිට් කරලා ගන්න ඕන නම් කිසිම කරදරයක් නැහැ. පරස් ගාලා බැලුවා කොහෙද තියෙන්නේ. දැන් ඩෙස්ක්ටොප් එකේ තිබ්බනම් මේක මේ විදිහ මැකිලා කොහේ හරි තියෙන හાર્ඩ් ඩිස්ක් එකේ මෙතන කියලා දාලා තියෙනවා නම් ඔන්න ඔයාලට මෙතනින් බලන්න පුළුවන් ෆයිල් එක කොහෙද තියෙන්නේ කියලා print out එකේ. දැන් මේක print out එකක් කරන් ඔයා ෆයිල් එකට ඔෆිස් කොපියක් දාන්න ඕනේ. ලියුම යවලා ඔෆිස් කොපියක් තියාගන්න ඕනේ. ඒ ඔෆිස් කොපිය බලලා ඔයාලට තීරණය කරන්න පුළුවන් ලියුම කොහෙද තිබ්බේ කියලා. ඔයාලට කිසි කරදරයක් නැහැ. දැන් ඔයා ඔෆිස් එකේ හිටියේ ඊළඟට ඉන්න කෙනාට උනත් අදාළ ෆයිල් එක සර්ච් කරලා හොයා ගන්න පුළුවන්. මෙතන එතනට සර්ච් කරන් දෙයක්වත් නැහැ. අදාළ ෆෝල්ඩර් එක ඕපන් කරලා බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න එතකොට ඔය වගේ අපිට කලින් හදපු හෙඩර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපිටම හදා ගන්න පුළුවන්. ඒ හෙඩර් එකට පිටු අංක ඇතුළත් කරන්න පුළුවන්. ඔය වගේ වෙනත් විස්තර ඇතුල් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තව දෙයක් මම කියන්න. දැන් සමහර වෙලාවට අපිට ඕන වෙනවා පළවෙනි පිටුවට හෙඩර් එකක් අවශ්‍ය නැහැ. දැන් එහෙම සමහරට අපි දැකලා තියෙන ලියුම් වල එහෙම පළවෙනි පිටුවට හෙඩර් එකක් ඕනේ නැහැ. සමහර වෙලාවට පළවෙනි පිටුවට අපිට විශේෂ හෙඩර් එකක් දාගන්න ඕන වෙනවා. නැත්නම් විශේෂ ෆුටර් එකක් දාගන්න ඕන වෙනවා.
ඒවට පහසුකම් සලසලා තියෙනවා මේකේ. ඔයාලට මේ header and footer tools වලට ගියපුවාම header and footer tools වලට ගියපුවාම ඒකේ ඔයාලට දකින්න හම්බ වෙනවා මේ වගේ ඩිසයින් එක යටතේ different first page. ඔයාලට ඒකට මෙහෙම මාක් කරොත් මේක මාක් කරලා බලන්න. දැන් ඔයා උඩට ගිහිල්ලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා පළවෙනි පිටුව. ඔන්න දැන් මේ ඉන්නේ අපි කීවෙනි පිටුවේද? මේ ඉන්නේ දෙවෙනි පිටුවේ. ඔන්න අපි පළවෙනි පිටුවට යනවා. අන්න පළවෙනි පිටුවේ තිබ්බ ෆුටර් එක දැන් නැහැ. පළවෙනි පිටුවේ තිබ්බ හෙඩර් එකක් නැහැ. ඔයාලට පේනවා ඇති මේක නැතුව තියෙද්දි ඔන්න ඕනම පිටුවක දැන් තියෙන්නේ හෙඩර් කියලා. මේ තියෙන්නේ ෆුටර්. හැබැයි මේක දාලා බලන්න. different first page කෙනෙක් දැම්මට පස්සේ ඔයාට පළවෙනි පිටුවට ගිහිල්ලා බලපුවාම first page header ඒක අයිති වෙන්නේ පළවෙනි පිටුවට විතරයි. මේක first page footer. මේක normal header. එහෙනම් දැන් මෙතන මොනවා හරි ඔයාට අලුතෙන් ටයිප් කර ගැනීම හැකියාවක් තියෙනවා. අවශ්‍ය නම් දාගන්න නැත්නම් නොදාන්න. මේ තියෙන්නේ first page එකේ footer එක. ඕක අයිති වෙන්නේ first page එක විතරයි. සමහර වෙලාවට ඔයාට දකින්න හම්බ වෙනවා. අර පොතක් ගත්තාම පොතේ වම් පැත්තේ පිටුවලට එක හෙඩර් එකක් දකුණු පැත්තේ පිටුවලට වෙන හෙඩර් එකක්. ඔය නවකතා පොත්වල එහෙම දැකලා ඇති. වම් පැත්තේ එකයි දකුණු පැත්තේ එකයි. එහෙම නැත්නම් පොතේ පහළ ෆුටර් එකෙත් වම් පැත්තේ පිටුවලට එකයි දකුණු පැත්තේ පිටුවලට එකක්. ඒකත් මෙතන තියෙනවා මේ different odd and even මොකද වම් පැත්ත දකුණු පැත්ත කියලා නෑ. odd කියන්නේ 1 3 5 වගේ වනේ. even කියන්නේ 2 4 6 වගේ. ඒ කියන්නේ වම් පැත්ත පිටුවයි දකුණු පැත්ත පිටුවයි අනිවාර්යයෙන්ම එකක් odd එකක් even තමයි. එහෙනම් ඒක දාගත්තට පස්සේ වාට ඒවා වෙනස් කරන්නත් පුළුවන්. ඔන්න දැන් මම මේකත් දැම්මොත් ඔයාට පේනවා ඇති දැන් මේ හැම පිටුවක්ම වෙන වෙනම තියෙනවා. මේක first page header. මේකට දාන ඒවා first page එකේ විතරයි. මේක first page footer. මේකට දාන ඒවා first page එකේ footer එකට විතරයි. මේක even page header. මේකට දාන ඒවා ඉරට්ටේ පිටුවල header එකට විතරයි. මේක even page footer. මේකට දාන ඒවා ඉරට්ටේ පිටුවල footer එකට විතරයි. මේක odd page header. මේකට දාන ඒවා ඔත්තේ පිටුවල header එකට විතරයි. මේක odd page footer. මේකට දාන ඒවා ඔත්තේ පිටුවල footer එකට විතරයි. දැන් ඔයාලට පේනව නේද? ඕනම විදිහකට මේවා දාගන්න පුළුවන්. නැත්තම් ඔයාලට එකම જાති එකක් ඕන නම් මේ දෙක අයින් කරලා දාන්න. එතකොට හැම පිටුවටම එකම જાතිය හෙඩර් එකක් සහ එකම જાතිය ෆුටර් එකක් තමයි හම්බෙන්නේ. ඉතින් ඒ වගේ තවත් සෙටින් ගොඩක් තියෙනවා. අපේ මට්ටමට ඔය ඇති හොඳටම නේද? ගොඩක් ඒවා ඔයාලට දැන් දන්නවා. තවත් ඒවා තියෙනවා. ඉතින් මේ තව එකක් පෙන්නන්නම්. ඔයාලට දිනයක් වගේ දෙයක් ඇඩ් කරගන්න ඕන නම් මේ තියෙන්නේ අපි අද දවස ඔටෝමැටිකලි දාගන්න ඕන නම් ඔයගේ දාගන්න පුළුවන්. මෙතනින් ගිහිල්ලා මේ date and time කියන එකෙන් දාලා මේක වෙනස් වෙන්න ඕනේ නැත්තම් හිතන්න ඔයාලා දිනේ කොහට ඇඩ් කරා මේක හැමදාම තියෙන්න ඕනේ අද දවසේ දැන් 2022 ජනවාරි 2 කියලා තියෙන්න ඕන නම් ඔහොම පුළුවන්. ඒකත් පෙන්නන එක එකම තියෙනවා මේ. වෙලාවත් එක්ක ඕනනම් පුළුවන් වෙලාව නැතුව පුළුවන් ඔහොම පුළුවන්. මේ ඔහොමද වෙලාවත් එක්ක. තාලා මෙතන අප්ඩේට් ඔටෝමැටිකලි කියන එකට හරියක් දැම්මොත් ඔයා print out එක ගන්න මොහොතේ දැන් මේක මම දාලා තියෙන්නේ දිනයයි වෙලාවයි දෙකමනේ. එහෙනම් දැන් අප්ඩේට් ඔටෝමැටිකලි දැම්මොත් ඔයාට print out එක ගන්න මොහොතේ දිනයයි වෙලාවයි තමයි ඔටෝමැටිකලි අප්ඩේට් වෙලා පෙන්නනවා. අවශ්‍ය නම් ඒකත් ගන්න පුළුවන්. මට මතකයි මම ඉස්සර හිටපු ඔෆිස් එකකදී ඔය වගේ මම මේ ඉතින් මම ඉතින් වැඩ දන්න බව පෙන්නන්න ඔෆිස් එකේ මෙහෙම එකක් දාලා තිබ්බා දිනේ print out එක ගන්න. මම ඒතර සබ්ජෙක්ට් එකක් කරන කාලේ ඒ කාලේ මම කල්පනාකර සේවයේ ඉන්න කාලේ මේ මම දාන ඒවට මම යටින් මේ වගේ දිනයයි වෙලාවයි දාලා තිබ්බා. print out ගන්න දිනයයි වෙලාවයි ඔටෝමැටිකලි ඒවා වැටෙන්න දාලා තිබ්බා. ඉතින් ඔය ඔයාලා දන්නේ නැති කාර්යාලවල ඉතින් අපි ඔය ලියුම් එහෙම ගහලා මේ ඔඩිට් කෝරියක් ඇවිල්ලා තිබ්බා කොහරද ලියුමක් යවලා නැහැ කියලා. ඊට පස්සේ අපි කරේ ඒකට ලියුමක් ගහලා ඉතින් ගොඩක් අය දන්නවා ඇති. ලියුමක් ගහලා ඉවරලා සමහරලාට අපි ෆයිල් එකට දාගන්නවා. නේ? ෆයිල් එකට දාලා ඉතින් ඒ දාන්නේ පරණ දිනයකනේ. ඒ කියන්නේ හිතන්නකෝ ජූනි මාසේ ඕන ලියුමක්. ජූනි මාසේ දැන් මම උදාහරණයක් කියන්නේ හිතන්නකෝ ජූනි මාසේ දාන්න ඕන ලියුමක් ඔඩිට් එකකින් කියලා තියෙනවා ජූනි මාසේ මෙන්න මේ ලියුම යවලා නැහැ මෙහාට කියලා. එතකොට අපි කරලා තියෙන්නේ අපි ජූනි මාසේ දිනයක් ගහලා ලියුම ගහලා අපි ඒ ෆයිල් එකේ අදාළ තැනට අමුණ ගන්නවා. පස්සේ ඔඩිට් එකෙන් බලලා කිව්වා මේ ලියුම ටයිප් කරලා මේ ලියුම print out කරන් තියෙන්නේ මේ දවසේ. අර මම මෙතන යටට දාලා තිබිලා print out කරන දිනේ. එතකොට ජූනි මාසේ ගහපු ලියුම print out කරන් තියෙන්නේ දෙසැම්බර් මාසේ.
ඒකත් එතකොට කෙලිම ආවුණා මේ බොරුවක් තමයි මේ කරලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම ඒවත් වෙනවා. ඒ හින්දා පරිස්සම් වෙන්නේ අප්ඩේට් ඔටෝමැටිකලි කිව්වොත් ඔටෝමැටිකලි අප්ඩේට් වෙනවා print out ගන්න දිනෙට. ඒ හින්දා ඔයාලට ඔන්න කියලා දේවල් කරලා බලන්න පුළුවන්. ඉතින් අවශ්‍ය විදිහට ඔන්න ඒ පහසුකම් තියෙනවා. ඔයාලට අවශ්‍ය විදිහට මේවා කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔය කාටට හිතුනොත් එහෙම මට වැඩක් නෑ මේ ෆුටර් මොනවා. දැන් ෆුටර් එක දාලා ඔක්කොම කරාට පස්සේ මෙන්න හිතෙනවා ෆුටර් එක ඕනේ නෑ කියලා. ප්‍රශ්නයක් නෑ. ඔයාට ෆුටර් එකේ පානම් මේ ෆුටර් කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා remove footer කරගුවන් ඔක්කොම ෆුටර්ස් අයින් වෙලා යනවා. ඔයාට header එක පානම් remove headers කියන එක තෝරන්න. මෙතන header. දැන් ඒක ගන්න ඕනේ તો header and footer tools වල header කියන එකට ගිහිල්ලා remove header දාන්න. ඔක්කොම header අයින් වෙලා ගියා. එහෙනම් ඒ වගේ දාන්නත් පුළුවන් අයින් කරන්නත් පුළුවන්. හොඳයි. ඉතින් ඒවා ලියන්න දෙයක් නැහැ. ඔයා පස්සේ හිමින් සැරේ බලලා ඔයාලට අපි වීඩියෝ එක දානවනේ. ඒකෙන් බලලා ලියා ගන්න පුළුවන්. දැන් අවශ්‍ය නම් ඒ අයට එහෙම ලියා ගන්න පුළුවන්. අපි ඉතින් කාලේ යන හින්දා නෝට් එකක් කියලා දෙන්න බලාපොරොත්තුවක් නැහැ. ඔයාට මේ මම කරපු ටික බලලා කෙටියෙන් ලියා ගන්නයි තියෙන්නේ. උදාහරණයක් විදිහට header එකක් දාන්නේ insert එකේ header. footer එකක් insert එකේ footer. ඒක දැම්මට පස්සේ අලුතෙන් එනවා header and footer tools. එතනින් එහා කතා කරපු page number එක දාන්නේ header and footer tools වල page number. අර file path එක දැම්මේ header and footer tools එකේ quick paths. date and time දැම්මේ header and footer tools වල date and time. ඒවට ගිහින් ලියා ගන්න. හොඳයි. එහෙනම් අපි යනවා ඊළඟ කොටසට. ඒ තමයි text box එකක් ඇතුල් කරන්නේ කොහොමද? ඇයි text box? කාට හරි ඇති වෙන්න පුළුවන් සාමාන්‍ය ප්‍රශ්නයක්. ඇයි text box? උදාහරණයක් විදිහට මේකේ ඕනම තැනක ටයිප් කරන්න පුළුවන් අපි Word වල. එහෙනම් කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇයි අමතර text box? උදාහරණයක් විදිහට ඔයා PowerPoint පාවිච්චි කරලා තියෙන කෙනෙක් නම් ඔයා දන්නවා PowerPoint slide එකක නිකන් ටයිප් කරන්න බෑ. එහෙනම් අපි ටයිප් කරන්න මේ Word art එකක් හරි එහෙම නැත්නම් ওই අපි කතා කරන ටෙක්ස්ට් බොක්ස් එකක් හරි දාගන්න වෙනවා. හැබැයි Word වල ඕන තැනක ටයිප් කරන්න පුළුවන්නේ. ඇයි මේ ඕන තැනක ටයිප් කිරීමේ හැකියාව තිබිලත් ඇයි අපි ටෙක්ස්ට් බොක්ස් එකක් ගන්න? ඔව්. ඒක මෙහෙමයි. ටෙක්ස්ට් බොක්ස් එකක් ගත්තට පස්සේ අපි ඉන්සර්ට් එකට ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් එකක් ගත්තට පස්සේ විවිධාකාර ටෙක්ස්ට් බොක්ස් තියෙනවා. ඔයාලට මේ ඕනම හැඩයක් තියෙන ටෙක්ස්ට් බොක්ස් එකක් ගන්න පුළුවන්. මේ වගේ ඕනම හැඩයක් තියෙන ටෙක්ස්ට් බොක්ස් ගන්නවා. මම ඉස්සෙල්ලා මේ සරල ටෙක්ස්ට් බොක්ස් එකක් ගන්නම්. ඔය වගේ ගත්තට පස්සේ ඔයාට මේක ඇතුලේ තමයි ඔයා ටයිප් කරන දේ ටයිප් කරන්නේ. මම මේ ටයිප් කරන්නේ වෙන භාෂාවකින් කියලා හිතන්න. මේ වෙන ලංකාවේ භාෂාවකින් නෙවෙයි කොහේ හරි ඉතියෝපියාවේ භාෂාවෙන් තමයි ටයිප් කරලා තියෙන්නේ. හරි. දැන් මේ ටෙක්ස්ට් බොක්ස් එක ගත්තාම මට තප්පරයක් දෙන්න.
හොඳයි කෝල් එනවා හරි දැන් ඔන්න මම ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන අපි ඒකේ දැන් මම ටයිප් කරා දැන් මේ ටෙක්ස්ට් බොක්ස් එකේ ටයිප් කරපේක ඔයාලට ඕන තැනකට ගෙනියන්න පුළුවන් මේ ඔහොම ගෙනියන්න පුළුවන් ඒ එක වාසියක් ඒ වගේම මේ ටෙක්ස්ට් බොක්ස් එකට ඔයාලට පසුබිම දැන් ටෙක්ස්ට් බොක්ස් එකක් ගාවට ගත්තට පස්සේ අර ෂේප් එකක් ගත්තා වගේම තමයි ඔයාලට drawing tools කියලා අලුතෙන් එනවා ටූල් බාර් එකක් ඔයාලට ඒකෙන් මේ ෂේප් එකට ෆිල් එකක් දාගන්න පුළුවන් මේ වගේ වටේ බෝඩර් කලර්ස් හදා ගන්න පුළුවන් මේ වගේ ඩිසයින් එකක් දාගන්න පුළුවන් අවශ්‍ය නම් ඔය වගේ දාගන්න පුළුවන් ඔය වගේ දාගන්න පුළුවන් අවශ්‍ය නම් එහෙම නැත්නම් අර කලින් තිබ්බා වගේම ෆිල් එක නැතුව නෝ ෆිල් කරලා තියා ගන්නත් පුළුවන් එතකොට මේ ඕනමයක් ගෙනියන්න පුළුවන් ඔයාලට පේනද මේ අකුරු ගොඩක් උඩට උනත් මේක ගෙනියන්න පුළුවන් ඔය එහෙම ගෙනියන්න පුළුවන් ගැටලුවක් නැහැ එතකොට අර ඕනම තැනක ටයිප් කරනවා කරන්න වර්ඩ් වල පුළුවන් වුණාට මේ වගේ ඕනම තැනකට ගෙනියන්න බෑනේ ටයිප් කරන එක අපිට මේ විවිධ හැඩයකට තියලා ඕනම තැනක ගෙනියන්න බෑ අපි ඉස්සෙල්ලා shapes ගැන කතා කරද්දිත් shape එකකට මේ වගේ text එකක් add කර ගැනීම හැකියාවක් තියෙනවා ඇත්තටම shape එකකට text එකක් ඇතුළු කරා කියන්නේ ඒක text box එකක් තමයි ඉතින් ඒ හින්දා ඔන්න text box කියන එකෙන් ඔයාලට මෙහෙම විවිධ design දාලා විවිධ පාට දාලා ඕන තැනකට ගෙනියන්න පුළුවන් මේ වගේ කීපයක් වුණත් ඔයාලට මේ වගේ හදා ගන්න පුළුවන් එතකොට ඒවට වර්ණ දාලා ඔයාලට ඕන තැනකින් මේවා ගිහින් තියා ගැනීමේ හැකියාව තියෙනවා නේ එතකොට අර ඉස්සෙල්ලා ෂේප් වල කතා කරා වගේ මේවා උඩට ගන්න පල්ලෙහාට ගන්න මේ bring forward send backward වගේ ඒවා ඔයාලට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා එහෙනම් ඔන්න text box ඒක ඉතින් ලොකුවට කතා කරන්න දෙයක් නෑ text box එකක් දා ගන්න පුළුවන් text box එකට ඔයාලට ඕන දෙයක් type කිරීමේ හැකියාව තියෙනවා text box එකක් අකුරු තියෙන මේ box එකක් නේද හොඳයි ඊළඟට අපි තමත් වැදගත් එකට යනවා ඒ තමයි word art එක එතකොට අපිට විවිධ හැඩ කරපු අකුරු විශේෂයෙන්ම දැන් මේක වැදගත් වෙනවාට ඉස්සරහට අපි PowerPoint කතා කරන්නේ අපි දැන් මේ word වලට දවස් ගණනාවක් ගත කරා මම හිතන්නේ අද අපි word වල 4 වෙනි දවස වගේ 4 වෙනි දවස් නැත්නම් 5 වෙනි දවස අපිට මෙච්චර කාලයක් word වලට ගියේ අපි හැම දෙයක්ම word වල ඉගෙන ගත්ත හින්දා අපි දැන් ඊළඟ පාඩම් වලට ගියපුවාම excel වලට ගියපුවාම PowerPoint වලට ගියපුවාම ඔච්චර කල් ගත වෙන්නේ නැහැ. ඇයි? අපි මේ පාඩම් වල මූලික දේවල් ඔක්කොම දැන් කතා කරලා ඉවරයි. ආයි අපි PowerPoint වලට ගිහිල්ලා ඉවරලා word art එකක් දාන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නේ නැහැ. ආයි අපි PowerPoint වලට ගිහිල්ලා text box එකක් දාන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නේ නැහැ. shape එකක් දාන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නේ නැහැ. ඒවා ඔක්කොම දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒ හින්දා ඕවා excel වලදීත් අහු වෙයි කියලා එහෙම හිතන්න එපා. මේ හැම දෙයක්ම අපි කතා කරපුවා ආයෙ කතා කරන්නේ නැහැ. ඒවා ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන. ඒකයි මම කියන්නේ අපි එක දවසක් මේ පන්තියට සහභාගී වුණාම ඊළඟ දවසේ එන්න කලින් ඔයා ප්‍රැක්ටිකල් කරන්න ඕනේ. අපි කියලා දීපු ටික ඔයා තනියම ප්‍රැක්ටිකල් කරලා 3-4 සැරයක් කරලා හොඳට පුරුදු වෙලා ඉන්න ඕනේ. කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. 3-4 සැරයක් කරන්න. ඇත්තටම හිතලා කරන්න. ඒ කියන්නේ මේ සමහර වෙලාවට මේක කටපාඩමින් මේම එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි. අපි ප්‍රැක්ටිකලි මේ වැඩේ ඒක වැඩක් කරනවා කියලා හිතාගෙන ඒ කියන්නේ මොනවා හරි ඇත්ත දෙයක් ගන්න ඔෆිස් එකේ ෆයිල් එක තිබ්බ දෙයක් ඒ වගේ දෙයක් අරගෙන ඔයා කරන්න. හොඳයි. එහෙනම් ඔන්න අපි ඒක word art එක දාන්නේ කොහොමද කියලා බලමු. අපි insert එකේ word art කියන එකට යමු. ඉතින් ඔයාගේ සමහරට word XP වගේ දෙයක් තියෙනවා. word 2007 තියෙනවා. මීට වඩා ලස්සන word art වලට දකින්න හම්බ වුණා. හැබැයි දැන් වෙද්දි මේ word art තමයි අපිට දැන් අලුත් ඒ වගේ හැම එකම වගේ දකින්න හම්බ වෙන්නේ. ඉතින් ඔයාට මේ තියෙන list එකකින් එකක් අරගෙන ඔයාට කැමති විදිහට පස්සේ හදා ගන්න පුළුවන්. මම මේක ගත්තොත් ඔහම එනවා. ගත්තට පස්සේ මේක මෙතන මැද්දේ ඔයාට කැමති ඒවා type කරන්න පුළුවන්. ඔය වගේ කැමති දෙයක් type කරන්න පුළුවන්. type කරලා අපි කලින් කතා කරා වගේම මේකට අකුරු වලට අවශ්‍ය fill color එකේම හදන්න ඕන නම් ඔහොම select කරලා අකුරු සම්බන්ධ fill color ඔයාලට මෙතනින් හදන්න පුළුවන්. ඔය වගේ අකුරු වලට fill color එක දාන්න පුළුවන්. අකුරු වල outline වටේ තියෙන ධාරේ දැන් සුදු පාටින් තියෙන්නේ. ඔයාලට ඕන නම් ඒකට වෙන පාටක් දාන්න. ඔය වගේ වෙන පාටක් දමා ගැනීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව එතකොට ඔහොම තිබ්බහම අකුරු ටික විතරයි පේන්නේ. ඔයාට ඕන නම් අර වටේ තිබ්බ box එකට shape එක කොටුවක් තියෙන. ඒකටත් fill color එක දැන්ට no color තියෙන්නේ. ඔයාට ඒකටත් අවශ්‍ය නම් මෙහෙම fill color දාන්න. එතකොට ඉතින් text box එකක් වගේ වෙනවා. කැමති නම් එහෙම දාගන්නත් පුළුවන්. ඔය වගේ එහෙම දමා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. හරිද? ඊට අමතරව
තවත් තියෙනවා මේ ෂේප් එකට වට ඉෆෙක්ට් දාන්න පුළුවන් මතකද අපි ෂේප් වලට ඉෆෙක්ට් දැම්මා වීඩියෝ නේද අර රිෆ්ලෙක්ෂන් ෂැඩෝ ඔය වගේ දේවල් මේකටත් දාන්න පුළුවන් මේ වගේ ලස්සනයි එතකොට ඊට අමතරව 3D rotation එකක් දාගන්න පුළුවන් බන්නේ සමහරව මේ අපි හිතපුවනේ ගන්න මේ වගේ ඒවා සමහරට මහා ලොකු දේවල් වලින් තමයි කරලා තියෙන්නේ සමහරට ඔයාලා මීට කලින් හිතලා ඇති බාන්න වර්ඩ් වලින් කරන්න පුළුවන් මේ දේවල් ඔක්කොම මේ වගේ ලස්සනනේ හොඳ තිබ්බහම ඔයාගේ ડોකියුමන්ට් එකට මම දානවා දැන් මේක ඕන ෆිල් කලර් එක අයින් කරා නම් නේ බලන්න මේ නිකම්ම ඔයා වර්ඩ් වලින් හදපු දැන් නිකන් ත්‍රිමානව අකුරු වලට උඩින් මේක තියෙනවා ලස්සනයි ඔයාගේ පිට කවර් එකට ඔෆිස් එකේ හදන ප්‍රසන්ටේෂන් එකට ඒ වගේ දෙයකට මෙහෙම ලස්සන දාගන්න පුළුවන්. ඔන්න ඒක වට හදා ගන්න පුළුවන් මේ ක්‍රමයට. ඕන දෙයට අර ලොකු කරන්න පොඩි කරන්න බෝල් ලිටලි ඕන දෙයක් මෙහෙම කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න වර්ඩ් ඩාටා එක. එතකොට මේ වර්ඩ් ඩාටා වල ඔයාලට දැන් සමහරවන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ වර්ඩ් ඩාට් එක අකුරු සමාන ප්‍රමාණ වලින් ඉස්සර පරණ වර්ඩ් ඩාට් පරණ ඔප්ෂන්ස් වල තිබ්බා even height කියලා එකක් මේ edit shape එකේ edit shape එකේ තිබ්බා ඔයාලගේ පරණ 2007 XP වගේ එකක් තියෙනවා නම් දැක දකින්න ඇති even height කියලා එකක් තියෙනවා. ඉතින් අද අලුත් ඒ වගේ මේ even height කියන එක දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ විවිධ text effect වලට දකින්න හම්බ වෙනවා මේ reflections තියෙනවා මේ වගේ තියෙනවා glow තියෙනවා ඔය වගේ අපිට glow එකක් දා ගන්න පුළුවන් මේක පසුබිමට ඊට අමතරව තව තියෙනවා ඔයාට 3D rotation අපි කතා කරා ඊට අමතරව transform කියන එකෙන් අර මම කිව්වේ XP වල Windows 7 Office 7 Office 2007 සහ Office XP වල දකින්න හම්බුණා විවිධ හැඩතල වලට තියෙන ඒවා අන්න ඒවා ඔයාලට මෙතනදී මේක හදා ගන්න පුළුවන් ඔය වගේ එහාට මෙහාට නැමිච්ච ඒවා හදාගන්න පුළුවන්. දැන් හිතන්නකෝ අර බැජ් එකකට වගේ මේක අවශ්‍ය නම් ඔයාලට මේක ඕන විදිහට නාමලක් කියලා හදා ගැනීම හැකියාවක් තියෙනවා. ඔය දින හැඩයට මේක පොඩි කරනවා පොඩි කරලා අකුරු පොඩි කරලා හදා ගන්න පුළුවන්. හරි. හැම දාලා මේක ඕන පැත්තට කරකවන්න පුළුවන් ඔය විදිහට රවුමක් මෙයා කරන්නත් පුළුවන් මෙතනින් කරකවන්න පුළුවන් 3D rotation එක අයින් කරන්න පුළුවන් ඕන. මේ 3D rotation එක තියෙන හින්දා තමයි මේක කොහොම තියෙන්නේ 3D rotation එක නන් කරලා ඔයාට මේක ගානට කරකලා දැන් හිතන්නකො මොකක් හරි බැජ් එකක් වගේ දෙයක් හදනවා නම් ඔය වගේ මේක මේකෙන් එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. ඒතකොට ඈත් වෙනවා ලොකු වෙනවා. මෙන්න මෙතන මේ පොඩි කහපාට ඩොට් එකක් වගේ එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් මේ හැඩය වෙනස් කරගන්න ඔය. ඒ ඩොට් එක ගල්ලා කරකන් තියෙන එහාට මෙහාට. ඒකල මේකෙන් පුළුවන් රොටේට් කරන්න. ඒක දන්නවනේ මේක අපි කතා කරලා තියෙනවා. ඒකල අකුරු වලට හැඩය හදලා ලස්සන ගන්න පුළුවන් හැඩය. එතකොට මේ හැඩය වෙනස් කරන්න වඩ පුළුවන් මෙතන මේ තියෙන transform කියන එක text effect වල transform කියන එකෙන් විවිධ හැඩ වලට ගන්න පුළුවන් ඔයගේ. Tamanට ගැලපෙන හැඩයකට ගන්න සමහර ඒවා ගත්තාම තේරුමක් නැහැ. හරි. 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 ඉතින් ඒ වගේ ඔන්න ඔයාට කැමති දෙයක් අරන් ඉතින් ලස්සනට ඔයාගේ මේ මං කියන වගේ මම හැම වෙලේම මේ හිතන්න මේ ප්‍රැක්ටිකලි මොනවා හරි හිතලා ඒකට හදන්න නැතු මේ නිකන් කටපාඩම් කර මං ගෙහුවාගේ මයි ICT ක්ලාස් කියලා ගහලා ඕක පොඩ්ඩක් ගහන්න නෙවෙයි ඒවා ඇත්තට දෙයක් කරොත් තමයි වට මතක හිටින්නේ. එතකොට තමයි මතක මං එදා අර මතකයි අර ඔෆිස් එකේ මේ දේ ගැහුවේ ලස්සනට පිට කවරයක් මං ඩිසයින් කරේ ඈ දැන් මෙතන අපේ සංවාද නිලධාරී මහත්මීන් ඉන්නවනම් එයාලා පුළුවන් දැන් හෙට අනිද්දා ඔන්න ඔයාලට ප්‍රොජෙක්ට් රිපෝට් හදන්න තියෙනවා. ලස්සනට ප්‍රොජෙක්ට් රිපෝට් එකක් ඩිසයින් කරන්න එතකොට ඔයාලා වසමේ මොන හරි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් ඒකට රිපෝට් එකක් හදනවා නිකන් ප්‍රොජෙක්ට් එකේ නම ගහලා ගිහින් දෙන්න එපා. අපි ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා ලස්සන පිටුවක් ඩිසයින් කරන්න පික්චර්ස් දාන්න 3D effect දාන්න එක එක පැත්තට හරවන්න ලස්සන අකුරු ගහන්න word dot දාන්න table දාන්න shapes දාන්න එතකොට ඔය වගේ විවිධාකාර අපි ඉගෙනගෙන තියෙන දේවල් පාවිච්චි කරන්න. එහෙම ඔෆිස් එකට ඕන නැති වුණත් කමක් නැහැ. ඔයා ඒක ඔයාගේ ඩිසයින් එකක් විදිහට කරන්න. ඩිසයින් එකක් විදිහට කරොත් තමයි ඔයාට මේක මතක හිටින්නේ නැත්තම් නිකන් මේ කටපාඩමින් මේක කරොත් එහෙම ඔයාට මේක මතක හිටින්නේ නැහැ. හොඳයි. ඉතින් ඔන්න
එතකොට මේ જાතියෙන් අපිට word data එකක් දාන්න පුළුවන්. ඒකේ අර even height කියන එක වෙනුවට මේ transform කියන එක බලන්න. දැන් ඔයාලා motive එක ගත්තම ඔයාලට 14 වෙනි පිටුවේ තියෙනවා word data එකේ අකුරු සමාන ප්‍රමාණ වලින් පිහිටවීම කියලා. ඒ සමාන ප්‍රමාණ වලින් පිහිටවීම කියලා විශේෂයක් එන්නේ නැහැ ඔයාලට. ඒ වෙනුවට දැන් අලුත් ඒ වගේ තියෙන්නේ මේ text effect වල ඔයාලට කැමති විදිහට මේ transform මගින් මේව හදා ගන්න පුළුවන්. දැන් මේ වගේ අදහමක් දාන්න පුළුවන්. ඔය වගේ විවිධ අකුරු තියෙනවා. හැබැයි අර even height කියන එකේ මේ හැම අකුරක්ම එක ප්‍රමාණයට උනා. දැන් උදාහරණයක් විදිහට ඒකෙදි මේ A අකුරත් මේ ගානට මුස S අකුරත් ඔය වගේ සමාන ප්‍රමාණවල හිටියා. ඒක දැන් අලුත් ඒ වගේ අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. අලුත් ඒ වගේ අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. හරි. ඊට අමතරව අකුරු වල පාට ඒවට පුළුවන් shape fill වලින් පුළුවන් මේ shape එකට අකුරු සම්බන්ධ නම් මේ අකුරු වලට විතරක් නම් text fill එක දාන්න පුළුවන් මේ වගේ text වලට fill එකක් දාන්න පුළුවන් ඊට පස්සේ text outline කියන අකුරු වල දාර ඔය වගේ අර අකුරු වල දාරේ වටේ දාරේ හදන්න පුළුවන් ඊට අමතරව අකුරු වල හැඩ අපි හැදුවා text effect වල තිබ්බ transform කියන එකේ විවිධ හැඩ වලට වට අකුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා ඊට පස්සේ මේකට සෙමනල්ලක් වගේ දෙයක් දෙන්න ඕන නම් මේ තියෙන shadow text effect වල shadow ගිහිල්ලා විවිධ සෙමනල්ලි ලබා දීමේ හැකියාවක් තියෙන එක එක පැත්තෙන් එළිය වැටෙන්න වට හදන්න පුළුවන් මේ යටින් උඩින් ඒ වගේ හදා ගැනීම හැකියාව තියෙනවා ඊට අමතරව 3D හැඩයක් දෙන්න දැන් අපි කොහොමත් මේකට 3D හැඩයක් දුන්නා 3D effect කියන එක වට පාවිච්චි කරන්න පුළුවන් ඒකට ඒත් හැම එකක්ම තියෙන්නේ drawing tools වල තමයි text effect වල 3D rotation එකෙන් 3D හැඩයක් ලබා දෙන්න පුළුවන් මේ වගේ. ඊට පස්සේ word art එක හරවන්න ඔයාලට මේ rotating handle එක පාවිච්චි කරන්න පුළුවන්. මේ rotating handle එක පාවිච්චි කරලා ඔයාලට මේක ඕන පැත්තකට හැරවීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් ඔය කරලා බලන්න. ඔය හැම දෙයක්ම ප්‍රැක්ටිකල් කරන්න. එතකොට තමයි මතක හිටින්නේ. නැත්නම් අපි දැන් ගොඩාක් ඒවා කතා කරලා තියෙනවා වර්ඩ් වල අපි සාමාන්‍යයෙන් සිලබස් එකට එහා ගිය ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඔයාලට ප්‍රැක්ටිකලි පාඩම් ප්‍රැක්ටිකලි වැඩ කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දේවල් කරලා විභාගෙට ප්‍රයෝජනයක් ගන්න විභාගයට අමතරව ඇත්තටම EB වලට EB ඉහළින්ම සමත් වෙන ඒ වගේම ඇත්තටම රාජ්‍ය සේවයේදී පරිගණක භාවිතා කරන්න පුළුවන් කෙනෙක් කරන්නයි අපිට ඕන. නිකම්ම නිකන් EB වලට විතරක් දැන් ටියුෂන් පන්තියක් කෙනෙක්ගේ අරමුණු තියෙන්නේ EB එකට ටියුෂන් පන්තියක් තියෙන කෙනෙක්ගේ මුදල් ලබා ගැනීමේ පරමාර්ථයට අමතරව යාට තියෙන එකම දේ ළමයා කොහොම හරි EB එකෙන් ගොඩ දාන්න එක. අපේ EB එකෙන් ගොඩ දාන්න එක ප්‍රධාන පරමාර්ථයක්. ඊට එහා ගිය රාජ්‍ය සේවයට පරිගණක දැනුම තියෙන වැඩ කරන්න පුළුවන් රාජ්‍ය නිලධාරී බිහි කරන එකත් අපේ තවත් වැදගත් පරමාර්ථයක්. ඒ හින්දා ඔයාලා EB ඉහළින්ම පාස් වෙනවා. EB පාස් වෙලා ඉවරලා ඔෆිස් එකට ගියපුවාම ඔයා පරිගණක පරීක්ෂණේ නම් පාස්. හැබැයි වැඩ මුකුත් කරන්න දන්නේ නැහැ කියලා සමහර කිව්වොත් එහෙම. ඒක හරිය නෑ. නෑ එහෙම නෙවෙයි. ඔයා පරිගණක පරීක්ෂණේ ඉහළින්ම සමත්. ඒ විතරක් නෙවෙයි. ඔයාට ඕන වැඩක් කරන්නත් පුළුවන්. අන්න එහෙම කෙනෙක් වෙන්න ඕනේ නේද? නැත්නම් කට්ටිය නිකන් මේ සමච්චලයට කියනෝනේ පරිගණක පරීක්ෂණේ නම් පාස් ඉතින් ඒ වුණාට ඉතින් වැඩක් කරගන්න බෑනේ. අනේ අපි එහෙම නෙවෙයි. අපි පරිගණක පරීක්ෂණෙත් පාස්. හැබැයි වැඩ කරන්නත් හොඳටම පුළුවන්. එතකොට එහෙමයි තමයි රාජ්‍ය සේවයට ඕන වෙන්නේ. විභාග විතරක් පාස් වෙච්ච අය වැඩක් නැහැ. හොඳයි. එහෙම කෙනෙක් වෙන්නයි අපි මෙච්චර උත්සාහ කරන්නේ. ඔයාලා මේ තත්ත්වයටපත් කරන්න. හොඳයි. එහෙනම් අපි word art ගැන කතාව එතනින් අවසන් කරනවා. ඔයාලට ආයෙත් ඕන පස්සේ ඊට කමින් සැරේ බලන්න පුළුවන්. හොඳයි. අපි එහෙනම් යනවා තව දෙයකට. ඔයාලා සමහර පත්තර එහෙම දකිද්දී පත්තර එහෙම බලද්දී ඔයා දැකලා ඇති පත්තරවල සමහර දැන් මොන හරි ආටිකල් එකක් පටන් ගද්දි ඒ ආටිකල් එකේ පළවෙනි අකුර ලොකුවට තියෙනවා. දැන් නම් ඔය ටැබ්ලොයිඩ් පත්තර නම් ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ නැහැ ඒවා. සමහර පත්තරවල තියෙනවා දැකලා ඇති ඔය පළවෙනි අකුර දැන් මේක ගත්තොත් එහෙම මේකේ මේ මේකේ පළවෙනි අකුර ඔන්නේ මේ මොකද්ද ඕ අකුරනේ මේ ඕ අකුර ලොකුවට තියෙනවා. කාට හරි හිතෙන්න පුළුවන් ඒ ඕ අකුර ලොකු වෙලා තියෙන්නේ මෙතනින් ඔහොම ලොකු කරලත් නැහැ නෑ. ඔහොම කරලා නෙවෙයි. ඒ දන්නවද? මෙතනින් මේ අකුර ලොකු කරපුවම ඔයාට පේනවා ඇති මෙතන ලොකු හිස්තැනක් ඇති වුණා. මෙතන ලොකු හිස්තැනක් ඇති වුණා. එහෙනම් එහෙම ලොකු කරලා නෙවෙයි ඒ අර කියන ක්‍රමයට මේක අරන් තියෙන්නේ. එහෙනම් ඔන්න බලන්න ඒ මෙතනින් අකුර ලොකු කරලා ෆොන්ට් සයිස් එක ලොකු කරලා නෙවෙයි මේ තියෙන්නේ. ඔන්න ෆොන්ට් සයිස් එක ලොකු කරොත් එහෙම මෙහෙමයි වෙන්නේ. ඔහොම වෙනවා.
එතකොට මම හිතුවා මේ පළවෙනි ඡේදයක මම ෆොන්ට් සයිස් එක ලොකු කරලා ගත්තා. මේකට විශේෂ කමාන්ඩ් එකක් තියෙනවා. ඒකට අපි කියනවා drop cap කියලා. ඔයා මෙච්චර වෙලා කරපු හැම දෙයක්ම කරන්න කලින් අදාළ වචනේ හරි අකුර හරි ඡේදේ හරි select කරා. මම පටන් ගද්දිමත් කිව්වා හැම දෙයක්ම කරන්න කලින් select කරලා ඉන්න ඕනේ කියලා. හැබැයි ඒක මේ අවස්ථාවට වළංගු නැහැ. ඔයාට ඡේදයක පළමු අකුර ලොකු කරන්න. ඒ කියන්නේ drop cap එකක් කරන්න ඒ පළවෙනි අකුර select කිරීම අවශ්‍ය නැහැ. ඒ ඡේදේ ඇතුලේ ඕනම තැනක cursor එක තිබ්බහම ප්‍රමාණවත්. දැන් උදාහරණයක් විදියට මම මේ ඡේදය ඇතුලේ මේ වගේ තැනක cursor එක තියෙනවා. දැන් මේක මේ cursor එක කොතන තිබ්බත් drop cap වෙන්නේ අනිවාර්යයෙන්ම ඡේදයේ පළවෙනි අකුර තමයි. ඒ කියන්නේ මේ ඡේදයේ පළවෙනි අකුර y අකුර. ඒ හින්දා y අකුර select කරන්න ඕනේ නැහැ. දැන් ඕන්න මම මෙතන ඉන්නේ. මේ home කියන තැන තමයි cursor එක තියෙන්නේ. මම insert එකේ drop cap කියන එකට යනවා. insert එකේ drop cap කියලා ගියපුවාම ඒකේ ඔන්න දෙකක් තියෙනවාට පේනවා ඇති drop කියලා එකක් තියෙනවා in margin කියලා තියෙනවා. අපි දෙකම දාලා බලමු මොකද වෙනස කියලා. none කියන්නේ දැන් drop cap එකක් නැහැ. ඔන්න drop. drop එකයි මේකේ වෙනස. මේ තියෙන්නේ font size එක ලොකු කරපු එක. එතන මැද්දේ ලොකු හිස්තැනක් එනවා. ඇයි මේ ලොකු අකුරක් තියෙනවනේ. font size එක 72කට දාලා තියෙන්නේ. එතකොට font size එක 72 වෙන අකුරකට ඉඩ දෙන්න තමයි මේ line spacing හදාගෙන තියෙන්නේ. හැබැයි ඔයාලට පේනවා ඇති මෙතන එහෙම නැහැ. මෙතන පළවෙනි අකුර ලොකු කරා පේලි අතර පරතරේ එහෙනම් line spacing එක වෙනස් වෙලා නැහැ. මොකද වෙලා තියෙන්නේ? මේ ලොකු අකුරට ඉඩ දෙන්න මේ පේලි තුන drop වෙලා කියන්නේ ඒකට ඉඩ දෙන්න එයා ඈත් වෙලා දකුණු පැත්තට ගිහිල්ලා මෙයාට ඉඩ දීලා. දැන් ඔයාලට පේනවා ඇති මේක අකුර ලොකුයි. හැබැයි මේ තියෙන අකුරු එහාට වචන ඡේද මේ පේලි ටික දකුණු පැත්තට ගිහිල්ලා අරයා වෙනම එකක් විතර එනවා. ඔන්න ඕකට අපි කියනවා drop කියලා. පත්තරයක් අරන් බලන්න. ඒ පත්තරේ මේ විදිහට අකුරු ලොකු කරලා නෙවෙයි ඔයාට දකින්න හම්බ වෙන්නේ. මෙන්න මේ යට තියෙන ක්‍රමයට drop cap කරපුවා තමයි දකින්න හම්බ වෙන්නේ. මේ විදිහට drop cap කරපු එකක් තමයි දකින්න හම්බ වෙන්නේ. ඉතින් ඔයාට මතක ඇති drop cap එකේ තව එකක් තිබ්බා. insert එකේ දැන් drop cap දෙකක් එහෙම බෑ. කියන්නේ එක ඡේදයකට එක drop cap එකක් තමයි. ඒක මොනවා select කරලා තිබ්බත් තනි අකුර තමයි drop cap වෙන්නේ. එතකොට මේ drop cap එකේ in margin කියලා එකක් තිබ්බා. ඔන්න බලන්න වෙනස. drop කියන එක දැම්මොත් පේලි දෙකක් හරි තුනක් හරි ඒ කියන ගාන දකුණු පැත්තට යනවා. in margin දැම්මොත් ඔයාලට පේනවා ඇති ඡේදයේ තිබ්බ විදිහටම තියෙනවා. අකුර margin එකට යනවා මේ. අකුර margin එකට යනවා. ඔන්න වෙනස. drop එකේ in margin එකේ වෙනස. in margin කිව්වොත් margin එකට යනවා drop වෙච්ච අකුර. drop කිව්වොත් ඡේදය වෙනස් වෙන්නේ නැහැ. margin එක තියෙන විදිහටම තියෙනවා drop වෙනවා. ඔයාලට අවශ්‍ය drop වෙන්න ඕන පේලි ගාන වෙනස් කරගන්නත් පුළුවන් ඔයාලට ඕන. මේ දෙකට අමතරව drop cap option කියලා එකක් තියෙනවා. ඔයාලට මේ drop cap option වලට ගියාට පස්සේ ඔන්න මෙතනින් හදන්න පුළුවන් lines to drop. drop වෙන්න ඕන line ගාන ඔයාලට 5ක් ඕන නම් මෙතන 5යි ගාලා දාන්න. ඊට අමතරව මෙතන distance from text මේ අකුරේ ඉඳන් කොච්චර දුරකට වචන මේ පේලි ටික drop වෙන්න ඕනද කියලා හදන්නත් පුළුවන්. ඔයා මෙතනින් හැදුවොත් එහෙම අඟල් වලින් අඟල් 0.5ක් කිව්වොත් අකුරේ ඉඳන් අඟල් 0.5ක් මේ පේලි අයින් වෙනවා. හරියට පේනවද මේ? පේලි 5ක් drop වුණා. මෙතන ඉඳන් අඟල් භාගයක් ඉඳ තිබ්බා. එහෙම ඔයාට හදා ගන්න පුළුවන්. ඒක කොහෙන්ද කරේ? drop cap එකේ drop option. ඔයාට කැමති ගානක් මෙතනින් දාගන්න. මෙතනින් අවශ්‍ය ඉඩක් තියාගන්න. ඕකේ කරන්න. එතකොට ඒ ගානට ඉඳ තියෙනවා. බලන්න නිකම්ම drop cap දාන්නත් පුළුවන්. ඉඳ තියලා දාන්නත් පුළුවන්. හරි. තව එකක්. ඊටමත් වැදගත් එකක්. අපිට මොනවා හරි දෙයක් type කරගෙන යද්දී අපිට විවිධ සංකේත ඇතුල් කරන්න වෙනවා. විවිධ සංකේත ඇතුල් කරන්න වෙනවා. ඉතින් සංකේත ඇතුල් කරද්දී හිතන්නකෝ මට මෙතනට ඇතුල් කරන්න ඕනේ ඔය කියන අපි දුම්බීම තහනම් එකේ ලකුණ සිගරට් එකක් කපලා තියෙන ලකුණ. එහෙම නැත්නම් ධර්ම චක්‍රයක් ඇතුල් කරගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් වෙන මොනවා හරි ලාංඡනයක් ඇතුල් කරගන්න එකතුල්ලා. ඔය වගේ විවිධ සංකේත අපිට ඇතුල් කරගන්න ඕනවා. ඊට අමතරව ඔයාලට හිතන්නකෝ 12 බෙදීම කියන එක ගන්න. ඒ වගේ සංකේත ඇතුල් කරගන්නත් ඕන වෙනවා. ඒ වගේ විවිධ සංකේත ඇතුල් කර ගැනීම හැකියාව අපිට Word වලදී තියෙනවා.
අපිට ඉන්සර්ට් එකේ සිම්බල් කියන එකට ගියපුවාම ඉන්සර්ට් එකේ සිම්බල් කියන එකට ගියපුවාම මේ වගේ සංකේත අතුල් කර ගැනීම හැකියාව තියෙනවා. ඉන්සර්ට් එකේ සිම්බල් වලට ගිහිල්ලා මේ වගේ මෙතන පල්ලෙහා ඊතලයක් තියෙනවා. ඒ ඊහිස ක්ලික් කරපුවාම අපිට frequently use symbols එහෙම නැත්නම් නිතරම අපි භාවිතා කරන සිම්බල් කීපයක් මෙතන දකින්න හම්බ වෙනවා. මෙතන සමහරට අපිට ඕන සිම්බල් එක නැති වෙන්න පුළුවන්. එහෙනම් අපි යන්න ඕනේ more symbols කියන එකට. more symbols කියන එකට ගියපුවාම අපි සංකේත තියෙන අකුරු තෝරගන්න ඕනේ. අපි මීට කලින් ඔයාලට මතක ඇති අපි සංකේත තියෙන අකුරු කතා කරා. මීට කලින් කතා කරලා තියෙනවා. ඒක අමතක ඇති සමහරට. අපි මෙතනින් ගිහපුවාම මෙතනින් ෆොන්ට් එක තෝරන්න පුළුවන්. අපි ෆොන්ට් තියෙනවා. අපි අර බුලට් ඇන් නම්බරින් කතා කරද්දි මතක ඇති ඔය අකුරු කතා කරා සංකේත එක එක જાතිය බුලට් දාන හැටි අපි කතා කරන්නේ. මෙතන අපි යනවා ඒ කතා කරපු සිම්බල් තියෙන ෆොන්ට්ස්. මම සිම්බල් තියෙන ෆොන්ට් කීපයක් ඔයාලට මෙතනින් ලියන්න. ඔයාලට අමතක වෙලා නම් කලින් පාඩම මතක කෙනෙකුට මේක අමතක නැහැ. මම හිතන්නේ එහෙම අමතක කෙනෙක් හදිසියෙත් හිටියොත් කියලා. මෙන්න මේවා සිම්බල් තියෙන ෆොන්ට්ස්. මොනවද? අපි තියෙනවා වින්ඩින්ග්ස් කියලා ෆොන්ට් එකක්. වින්ඩින්ග්ස්. මේකේ වින්ඩින්ග්ස් 2 කියලා එකක් තියෙනවා. වින්ඩින්ග්ස් 2. ඊට පස්සේ වින්ඩින්ග්ස් 3 කියලා එකක් තියෙනවා. තව වෙබ්ඩින්ග්ස් කියලා එකක් තියෙනවා. තව සිම්බල් කියලා ෆොන්ට් එකක් තියෙනවා. සිම්බල් කියලා ෆොන්ට් එකක් තියෙනවා. ඉතින් ඔය ඕනම ෆොන්ට් තවත් ෆොන්ට් තියෙනවා. මේවා ජනප්‍රිය ෆොන්ට්. නැත්තම් ඔයාලට ඉන්ටර්නෙට් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් විවිධ જાති මේ જાතියේ සිම්බල්ස් තියෙන ෆොන්ට්. ඔය වගේ වින්ඩින්ග්ස් 3ක් තියෙනවා. වෙබ්ඩින්ග්ස් සහ සිම්බල්. අපි බලමු සිලෙක්ට් කරලා. ඉතින් ඕක ගත්තාම ඔන්න ඔය ෆොන්ට්ස් වල අපිට විවිධ සංකේත තියෙනවා. දැන් මේ ඉබේමත් ඇවිල්ලා තියෙන මේ වගේ සංකේත කීපයක් ඔයාලට අවශ්‍ය නම් මෙතනින් මේ ඕන සංකේතය ඔයාලට තියෙනවා නම් මෙතනින් ඒ ඕන සංකේතය ඔයාලට තියෙනවා නම් මේක සෙලෙක්ට් කරගන්න පුළුවන් ඔය වගේ. දැන් මෙතන පොඩ සමහර සංකේත තියෙනවා. ඒ තියෙන එකක් තියෙනවා නම් ඔයාලට අවශ්‍ය නම් ඒක මෙහෙම සෙලෙක්ට් කරගන්න පුළුවන්. ඔටෝමැටිකලි ආපු එකෙන් සෙලෙක්ට් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේ ෆොන්ට් කියන තැනින් අර જાතිය ෆොන්ට් එකක් තෝරන්න. දැන් ඔයාලට වෙබ්ඩින්ග්ස් වගේ ෆොන්ට් එකක් තෝරන්න ඕන. මේදී වින්ඩින්ග්ස් 2 වින්ඩින්ග්ස් 3 ඊට පස්සේ වෙබ්ඩින්ග්ස් ටුටක් උඩ තියෙන්නේ මේ තියෙන වෙබ්ඩින්ග්ස් වගේ ඔයාලට කැමති ෆොන්ට් එකක් මෙතනින් තෝරගන්න. මම වින්ඩින්ග්ස් තෝරනවා. බලන්න. විවිධ සංකේත තියෙනවා ඈ. හිනා මුණක් දාගන්න ඕන නම් ධර්ම චක්‍රයක් දාගන්න ඕන නම් බෝම්බයක් දාගන්න ඕන නම් මිනිඔරුවක් දාන්න ඕන නම් ඔන්න තියෙන සංකේත. විවිධ ආගමික සංකේත ධර්ම චක්‍ර විතරක් නෙවෙයි. මේ අනික් ඒවාත් තියෙනවා. ඉතින් ඔය වගේ විවිධ සංකේත තියෙනවාට. ඔය වගේ සංකේත වැඩ කරලාදී නේ එක එක ඒවාට පාවිච්චි කරනවා. හරි. ඉතින් මේකේ තියෙනවා ඕන සංකේතයක්. හැම සංකේතයක්ම වගේ තියෙනවා. මෙතන මේ පල්ලෙය තව තියෙනවා පල්ලෙය නෙවෙයි. මම පල්ලෙයට තව තියෙනවා. මේක මදි නම් යන්න වින්ඩින්ග්ස් 2 වල. ඒකේ තියෙනවා තව ඒවා. තව ඒවා තියෙනවා. ඒක මදි නම් යන්න වින්ඩින්ග්ස් 3 වලට. ඒකේ තියෙනවා තව ඒවා. පල්ලෙහාට තියෙනවා. එහෙම නැත්නම් සිම්බල්ස්. ඔය තියෙන ටික අපිට ඕන හැම සංකේතයක්ම වගේ අපිට දකින්න හම්බ වෙනවා. ඔය වගේ ඔයාලට සිම්බල් එකක් ඇතුල් කරන්න පුළුවන්. හිතන්නකෝ දැන් ඔන්න නිකන් ඔයාලට සිම්බල් එකක් ඇතුල් කරන්න ඔයා දන්නවා ඉන්සර්ට් එකේ සිම්බල් ගිහිල්ලා සිම්බල් එකක් ඇතුල් කරන්න දන්නවා. ඔයාට නිතරම hina මූණු දාන්න ඕන වෙනවා. හිතන්නකෝ එහෙම නැත්නම් හරි මාක් එක ඉන්සර්ට් එකේ සිම්බල් ගිහිල්ලා නිතරම ඔයාට මේ හරියක සංකේතي නිතරම දාන්න ඕන වෙනවා. මොනවා හරි මාක් කරද්දි හරිය නිතරම ඕන වෙනවා. එහෙමනම් හැම වෙලෙම ඉන්සර්ට් සිම්බල් ගිහිල්ලා මෙහෙම හරිය සෙලෙක්ට් කරලා කරන්න අමාරුයිනේ. කොහොම ඉන්සර්ට් කරනවා ආයේ ඕන වුණාම ඉන්සර්ට් එකේ සිම්බල් ගිහිල්ලා more symbols ගිහිල්ලා හරිය තෝර කරදරයි. අපිට ෂෝට් කට් එකක් වගේ තියෙනවා නේද? කෙලින්ම හරිය ෂෝට් කට් එක කියන්නේ කන්ට්‍රෝල් එකත් අපි දැන් මතකද ෂෝට් කට් නේද? කන්ට්‍රෝල් එකත් එක්ක S ගහලා සේව් කරා. කන්ට්‍රෝල් එකත් එක්ක C ගහලා කොපි කරා. කන්ට්‍රෝල් එකත් එක්ක V ගහලා පේස්ට් කරා. ඒ වගේ ඔයාට ෂෝට් කට් එකක් තිබ්බනම් හරිය දාගන්න, හිනා මුණ දාගන්න. ඔයාට නිතරම අවශ්‍ය වෙන දේවල් වලට ඔයාට අවශ්‍ය නම් මේ වගේ ෂෝට් කට් එකක් දාගන්න පුළුවන්. හරි. දැන් මම මේ හරිය දාන්න ෂෝට් කට් එකක් දාන්න යන්නේ. මේ හරිය සිලෙක්ට් කරලා ඔයාට මෙන්න මෙතන තියෙනවා කී දෙකක්. බටන් එකක්. ෂෝට් කට් කී කියලා එකක් තියෙනවා. ඔටෝ කරෙක්ට් කියලා එකක් තියෙනවා. මම ඉස්සර ෂෝට් කට් කී එක දාලා පෙන්නන්නම්. ෂෝට් කට් කී කියන එක ක්ලික් කරපුවාම
ඔයාට ඔන්න ඔහම තව ඩයලොග් බොක්ස් එකක් එනවා කස්ටමයිස් කීබෝඩ් කියලා. එතන ඔටෝමැටිකලි ඔයාට පේනවා ඇති ඔයාගේ කර්සර් එක press new shortcut key. මෙතන type කරන්න නෙවෙයි තියෙන්නේ. press කරලා. ඔයා shortcut එක press කරලා දෙන්න. උදාහරණයක් විදිහට මම control C කියලා select කරනවා. ඔයාට පේනවා මම දැන් type කරේ නෑ keyboard එකේ control button එක ඔබාගෙන C කියන button එක press කරා. දැන් ඔයාට පේනවා ඇති ඒක select කරපු ගමන් යටින් පෙන්නනවා currently assigned to දැනට assign කරලා තියෙනවා. මොකටද? edit එකේ copy. එහෙනම් ඔයා දන්නවද? බැරි වෙලාවත් මම මේක දැන් මට මේක assign කරන්න පුළුවන් අවුලක් නැහැ. දැනටමත් මේ control C කියන එක edit එකේ copy කියන එකට wing කරලා තියෙනවා කියලා මෙයා කියනවා. මම ඕක ගණන් ගන්න නැතුව මෙතනින් assign කරනවා. මොකද දන්නවද වෙන්නේ? ආයේ ඔයාගේ කම්පියුටරේ control C ගහපුවම copy වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? control C ගහන සැරේට හරි ලකුණු වැටෙනවා. එහෙනම් ඔයා මොනවා හරි copy කරන්න control C ගහලා copy කරන්න බැරි වෙනවා. ඒ හින්දා ඔයා පරිස්සම් වෙන්න. ඔයා දැනටමත් මොනවා හරි වැඩකට assign කරපු, වෙන් කරපු shortcut key ඔයාගේ වැඩකට පාවිච්චි කරන්න බෑ. එපා. පාවිච්චි කරන්න බෑ නෙවෙයි එපා. පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට ඕනනම් control S කියන එක දැම්මොත් හරියට නැත්නම් මිනි ඔලුවට කියලා හිතන්නකෝ. control S එක මිනි ඔලුවට දැම්මොත් ආයේ ඔයාට keyboard එකෙන් control S ගහලා අපි ලේසියෙන්නේ type කර ඉන්න අතර control S ගහලා save කරනවා. ආයෙ save කරන්න හම්බ වෙන්නේ නැහැ. control S ගහන සැරේ ගානේ මිනි ඔලුවක් වටනවා. ඒක මිනි ඔලුව තමයි. ආයෙ machine එකේ word format word අයින් කරලාම අලුතෙන් install කරන්න වෙනවා මේක හදා ගන්න නම්. ඒ හින්දා මතක තියාගන්න ඔයා හිතට එන දැන් මේ ප්‍රැක්ටිකල් කරද්දී ගොඩක් අය කරන දේවල්. අර මං කිව්වේ කටපාඩමින් මේවා කරන්න ගියොත් එහෙම අහු වෙනවුන ෂෝට්කට් කීස් වලට මේවා දාලා ඊට පස්සේ මට බණේ කට්ටිය මේ දැන් සමහරට ඔෆිස් එකේ තිබ්බ ෂෝට්කට් කීස් ටිකක් නැතු වෙනවා කම්පියුටරේ. ඒ හින්දා මතක තියාගන්න currently assigned to කියලා මොනවා හරි වැඩකට assign කරපුවා ඔයා පාවිච්චි කරන්න එපා. මේක මම මකලා දාන්නම්. මං තෝරනවා control එකත් එක්ක 9 කියලා. අන්න currently assigned to නෑ unassigned unassigned කියන්නේ මොකේවත් assign කරලා නැහැ. control 9 කියන එක නම් මොකේවත් assign කරලා නැහැ. එහෙනම් ඒක පාවිච්චි කරන්න කමක් නැහැ. එහෙනම් currently assigned මොකේවත් assign කරලා නැහැ 9 control 9. මම මේක type කරේ නෑ press කරේ control key එක press කරගෙනම 9 press කරා. assign කියන එක click කරා. දැන් ඔන්න assign වුණා. දැන් බලමු මොකද වෙන්නේ කියලා. දැන් මම මොනවා හරි type කර ඉන්නවා. හරිය ගහන්න ඕන නම් control එකත් එක්ක 9. දැන් ඔයා දැක්කේ නෑ මම control එකත් එක්ක 9 press කරා. ආයෙ මොනවා හරි ගහ ඉන්නවා. හරිය ගහන්න උනා control එක press කරා 9 press කරා. දැක්කද? එහෙනම් ඔයාට ওই විදිහට ඕනම shortcut key එකකට ඕනම symbol එකකට shortcut key එකක් දාගැනීමේ හැකියාව තියෙනවා. ආයෙත් කියන්නද කරපැටි. insert එකේ symbol ගිහිල්ලා ඔයාට කැමති symbol එක select කරන්න මේ වගේ. select කරලා shortcut key කියන එකට යන්න. මෙතනදී ඔයාට කැමති shortcut key එකක් press කරලා දෙන්න. ඔහම දුන්නාම දැනටමත් මොකේට හරි assign කරලා නම් ඒක ගන්න එපා. assign කරලා දැන් මේකත් assign කරලා ඒකත් ගන්න එපා. මේක assign කරලා නැහැ. එහෙනම් assign කරමු නැති එකක් අරගෙන මෙතනින් assign කියන බටන් එක press කරන්න. press කරපුවාම ඔයාට මේ ඒ අපි තෝරපු එක assign වෙනවා. හොඳයි. එහෙනම් ඔන්න එකක් හරි. ඒ කියන්නේ shortcut key එකක් assign කරගන්න ඔයා දන්නවා. එහෙම assign කරපු එක ළඟට ගියපුවම ඔයාට පේන්නනවා මෙතන shortcut key එක මොකද්ද කියලා. assign කරපයක් ළඟට ගිහුවාම මේ control එකත් එක්ක 9 assign කරගෙන දැන් පෙන්නනවා මේ හරිය select කරපුවාම control එකත් එක්ක 9 කියන එක පෙන්නනවා ඊට අමතරව shortcut key එකක් නෙවෙයි auto correct වෙන්නත් දාන්න පුළුවන් ඒ මොකද්ද කියලා මම පෙන්නන්න ඔයා දැකලා තියෙනවාද සමහරට ඔයාලට මේක ඕන වෙලා වැඩ කරද්දිත් පෙන්නලා ඇති වැඩ කරද්දිත් ඔයාලට මේක පෙන්නලා ඇති මේක word මේක එක්කෙනෙක් අහලා තියෙනවා word එකේදී විතරද මේක වැඩ කරන්නේ. ඔව්. අපි word එකට දැම්මොත් එහෙම word එකේදී විතරයි. ඒකත් ඔයාලට මෙතනින් select කරන්න තිබ්බා. symbol එකේදී, more symbol එකේදී මෙතනින් ගිහලා shortcut key එක වෙද්දී මෙතන ඔයාට ඕන නම් normal කියලා දැම්මොත් එහෙම හැම එකටම මේක හැම එකටම කියන්නේ හැම word එකටම active. මෙතන ඕන නම් my ICT file කියලා දාලා select කරොත් ඒක වළංගු වෙන්නේ මේ document එක විතරයි. my ICT file කියන්නේ මේ file එක. අපි දැන් වැඩ කරන එක විතරයි. මෙහෙම දාලා ඔයාට ඕනනම් control C වගේ දාගත්ත කමක් නැහැ. එතකොට වෙන අයට බලපෑමක් නැහැ. මේ ෆයිල් එක ඇතුළේදී විතරයි. මෙහෙම මෙතනින් තේරුවොත් save changes to කියලා ඔයාගේ ෆයිල් name එක select කරොත් ඒක වළංගු වෙන්නේ මේ ෆයිල් එකට විතරයි. normal කියලා දැම්මොත් word වලට විතරයි. excel වලට නෙවෙයි word වලට විතරයි. හරි.
ඉතින් අන්නේ ප්‍රශ්න තියෙනවා අහන්න. හරි. එතකොට දැන් ඔයා දැකලාද මම කිව්වේ ඔයා මොනවා හරි ගහන ඉත අතර වරහණක් ගහලා ආර අකුරක් ගහලා දැන් සමහරට වරහන් ඇතුළේ ආර එහෙම ගහන්න ඕනනෝනේ. වරහණ ගහන්න ඕන මං වරහණක් ගැහුවා ආර ගහලා වරහණ වහපු ගමන් ඔයාලා දැක්කද අර රෙජිස්ටර්ඩ් ට්‍රේඩ්මාර්ක් කියන ආර් එක පදිනවා. බලන්න ආර් ගහන්න දෙන්නෙම නෑ ඔය. ගහපු ගමන් වෙනවා. ආයෙ ඕනනම් මට බෑක් ස්පේස් ගහපුවාම ආපහු වෙනවා. කොහොමද කරේ? වරහණ ගැහුවා ආර් ගැහුවා වරහණ වහපු ගමන් අර චූටි ආර් අකුරක් බවටපත් වුණා. ඒකේ පානන් මට බෑක් ස්පේස් එක ගහපුවම ආයෙ මේක අරන් දෙනවා. ඒ වගේ මොනවද දැකලා ඉතින් වරහන් ඇතුලේ TM කියලා ගහලා බලන්න. අර ට්‍රේඩ්මාර්ක් එක චූටි රුටර දානවා. වරහන් ඇතුලේ නෑ මේ වරහනත් එක්ක ඔය hina මුණු වලට වගේ තේව තියෙනවා ඩොට් එකයි නේ ඩොට් එකයි මේ කෝලන් මාක් එකයි මේ වරහනයි කොහෙද ගහපුවාම අර hina මුණක් එනවා කෝලන් මාක් එකයි අනිත් පැත්තට දැහුවොත් අර අnder මුණක් එනවා ආන් ඒ වගේ මේ එක එක ඔටෝ කරෙක්ට් ඒවා තියෙනවා ඒ කියන්නේ අපි මොනවා හරි වචනයක් ගහපුවම මච්ච අකුරක් හරි වචන කීපයක් ගහපුවාම ඔටෝමැටිකලි ඒක වෙන සංකේතයක් බවට පත් වෙනවා. අපි තෝරපු සිම්බල් එකක් බවට පත් වෙනවා. අන්න ඒ ක්‍රමයට ඔයාට පුළුවන් ඔයාගේ ওই සිම්බල් එකක් දෙන්න. උදාහරණයක් විදිහට මම එහෙම එකක් කරලා පෙන්නන්නම්. මම සිම්බල් එකක් දාන්නම් මේ වගේ මේ ගන්න මේක අරගෙන මම ඉස්සෙල්ලා අපි ෂෝට්කට් කී මම ඔටෝ කරෙක්ට් කියන එකට යනවා. ඔටෝ කරෙක්ට් ගියපම ඔටෝමැටිකලි මෙතනට පේන දේ ඔටෝ කරෙක්ට් එනවා. ආවට පස්සේ මේ රිප්ලේස් කියන තැන මෙතන ඔයාලට පේනවාද මේ දැනටමත් තියෙන ඔටෝ කරෙක්ට් එක පේනවා මේ RTM ඔය අපි කලින් තියෙන මේ hina මූණු අnder මූණු ඕවා තියෙනවා. ඒ අතර ඔයාට අර මාක් එකට thumbs up එකට දාන්න ඕන නම් අපි ඕන්න මම එක දාන්නම් නිකන් වරහණක් ඇතුලේ නෑ වරහණ නෙවෙයි මම ලියන්නම් T නිකන් මේක පස්සේ අපි අයින් කරගන්න පුළුවන් ඈ TU කියලා ගහපුවාම දැන් මේකේ ආ Tuesday කියලා ගහන්නම් මෙන්න TU කියලා ගහපු ගමන් thumbs up එක එනවා නිකන් මම ගහලා පෙන්නන්නේ මේ හරි TU කියලා ගහුවා ඇඩ් කරා ඕකේ කරා දැන් බලමු මම කොහෙදි හරි ඔන්න බලන්න T මොනවා හරි ගහ හිටියා T ගහුවා U ගහපු ගමන් ඈ මම සේව් කරේ නැද්ද නෑ සේව් වෙන්නේ නැතුව ගියා සිම්බල් ගියා මෝ සිම්බල් ගියා මෙතනින් අපිට අවශ්‍ය එක සිලෙක්ට් කරා ඔටෝ කරෙක්ට් ගියා යන්නේ replace text as you type automatic replace okay close TU capital T අකුරයි simple U ඉස්සෙල්ලාම capital නැති හින්දා වෙනුනේ නැත්te මොනවා හරි type කරා capital T අකුරයි simple U අකුරයි ගහපු ගමන් automatically ඒක වෙනවා. ඉතින් ඒක ඔයාලට කරදරයි නම් එපා නම් ඔයාට යන්න ආයෙත් more symbols auto correct යන්න එතන අර ගහපු එක ගහන්න ආයේ ගහපුවම ඔයාලට පේනවා මේ symbol එක ඒක select කරලා එපා නම් delete කරලා දාන්න. එතකොට ආයෙ එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. delete කරලා දාපුවම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ඒ වගේ ඔන්න ඔයාලට සිම්බල් එකකට ෂෝට්කට් එකක් දාගන්නත් පුළුවන් සිම්බල් එකකට ඔටෝ කරෙක්ට් එකක් දාගන්නත් පුළුවන් හරි ඒ දෙක ඉතින් ඔයා නිකන් කරලා බලන්න හරි ඊට පස්සේ තවත් වැදගත් දෙයක් ඒ තමයි අපිට සමීකරණ හරි අමාරුයි නේද භාග එතකොට වර්ග මූල ඔය වගේ දේවල් ගහන්න හරි අමාරුයි වර්ඩ් වල. ඉතින් අර අඳින්න තියෙන වර්ග මූල ලකුණු එහෙම හරි අමාරුයි. ඉතින් එතකොට අපිට කොහොමද ඒ වගේ ඒවා අපි පාවිච්චි කරන්න කියලා බලමු. උදාහරණයක් විදිහට ඔයාට හිතන්නකෝ මෙන්න මෙහෙමයක් තියෙනවා කියලා. දැන් මම මේ වර්ඩ් වල ඔහම ඇඳට ඔයාට සාමාන්‍යයෙන් කරන්න බෑනේ. හිතන්නකෝ 3i x වර්ගය ධන වර්ගමූල 45 එකතු කිරීම 7 බෙදීම 3. ඕක කොහොමයක් ගහන්න තියෙනවා කියලා. දැන් ඕක කොච්චර අමාරුයිද සාමාන්‍ය ක්‍රමයට හදාගන්න. දැන් අපි යන්නේ ඔහොම එකක් කොහොමද ඉන්සර්ට් කරගන්නේ කියලා. ඔහොමයක් කොහොමද ඉන්සර්ට් කරගන්නේ කියලා. ඔහොමයක් ඉන්සර්ට් කරගන්නේ ඉන්සර්ට් එකේ
equations මෙතන equation කියපුවම ඔයාලා මේ සාමාන්‍යයෙන් අර ප්‍රසිද්ධ equations ටික තියෙනවා මේ අර මොකද්ද ඌර්ධේක වර්ගඵලය බයිනෝමියල් තියරම් එක ඔය ඊට අමතරව ඔයාලා මැත්ස් කරපුවාම ඉන්නවනම් තාම මේ සමීකරණ තියෙනවා. ඒතකොට ඒ සමීකරණ තියෙනවා දන්නේ ඒවා නේ. ඒවාට අමතරව ඔයාට කැමති සමීකරණයක් අවශ්‍ය නම් ඔයා යන්න මෙතන equation එකේ insert new equation. ඔයාට ගිය ගමන් පේනවා ඇති ආවා ඔයාට equation tool කියලා අලුතෙන් tool එකක්. මේක ඔයාට ඕනම අවස්ථාවක ගහන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මොනවා හරි type කර ඉන්න අතර උනත් සමීකරණයක් ගහ ගන්න ඕන උනොත් එතනදී ඔයා insert එකේ equation කියන එක select කරන්න. select කරපුවාම equation tool කියලා ඔයාට අලුත් දෙයක් ආවා. දැන් ඔයාට මේ type කරන්න ඕන මම මේ තියෙන දේ ඕනනම් 3 ගැහුවා x ගැහුවා. දැන් x වල වර්ගයනේ. ඔයාට මෙන්න මෙතන තියෙනවා script. ඕක ගත්තාම ඔයාට එක එක ඒවා තියෙනවා මේ මේකනේ ගහන්න ඕනේ. එහෙනම් ඇත්තටම 3යි x වර්ගය. එතන මේ x ගහන්න ඕනේ මේක ඇතුලේ. එතකොට x කියන එක ඔයා මේක ඇතුලේ ගහන්න වර්ගය කියන එක මෙතන ගහන්න. හරි. ඊට පස්සේ ඔයා මෙතන ආයේ මේ හැරි ක්ලික් කරලා මෙතන තිබ්බොත් එතනම ටයිප් වෙන්නේ. මේ හැරි ක්ලික් කරන්න එකතු කිරීම වර්ගමූල. දැන් වර්ගමූල තියෙන්නේ. මේ තියෙන වර්ගමූල. වර්ගමූල නම් මේක. ඝන මූල වගේ වෙන මූලය වෙනස් වෙනවා නම් තව එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ 3 වෙනි මේ 3 4 චතුරු මූල ඔහොම කිකී ඒ වගේ ඕන නම් මෙහෙම ගන්න පුළුවන්. නැත්නම් නිකම්ම වර්ගමූල නම් මේක ගන්න පුළුවන්. වර්ගමූල මේක ඇතුලේ ගහන්න එතකොට ඔයාලට ඔහොම පුළුවන්. ඊට පස්සේ ආයේ මේක වෙන තැනක පොඩ්ඩක් මේ අයිනෙන් ක්ලික් කරන්න. එතකොට එකතු කිරීම 7 බෙදීම 3 භාගයක්. මේ තියෙන fraction උඩයි 8යි. මේ කැමති කෙනෙක් මේකට ගන්න පුළුවන්. මෙහෙම එකක් නම් උඩයි 8යි. එතකොට මෙතනට 7 මෙතන ක්ලික් කරා 3. ආයෙත් මෙහෙන් ක්ලික් කරා මට ඔය වගේ ඔයාට ඕන මෙයක් මේ විදිහට දාලා ටයිප් කරනවා. දැන් බලන්න සාමාන්‍ය සමීකරණයක් කොච්චර ඉක්මනට ටයිප් කරාද නේද? ඔයාට කොහෙන්ද මේක අපි කරේ insert එකේ equation කියන එකේ. ඉතින් ඔයාට පේනවා ඉතින් මෙතන මේ තියෙනවා මේ අර එකතු කිරීම අඩු කිරීම අනන්ත මකුණ අසමානයි ඔය සංකේතනේ මේ බෙදීම නැත්නම් අපිට මේ බෙදීම දකින්න හම්බෙන්නේ නැහැ කම්පියුටරේ. මේ වැඩි කිරීම ඊට පස්සේ මේවා අංග සමයි මේලය ඡේදනය ඇල්ෆා බීටා ඇල්ෆා බීටා ගාමා ටීටා එතකොට ඡේදනය මේලය උපකුලකයක් ඔය වගේ සෑම එකක්ම ඔයාලට මෙතනින් දැක් ගන්න හම්බ වෙනවා ගණන් වල තියෙනවා. ඊට අමතරව භාග වර්ග වර්ගමූල ඊට අමතරව ඊට මේට්‍රික්ස් ඉදන් පුළුවන්. මේට්‍රික්ස් කියලා ඔයාලා කරන්නේ දැන් නම් සාමාන්‍ය පෙළක් තියෙනවා. අපේ කාලේ නම් උසස් පෙළට කැම්පස් වල මේට්‍රික්ස් තිබ්බේ. දැන් සාමාන්‍ය පෙළක් තියෙනවා මේට්‍රික්ස් වගේ. මේට්‍රික්ස් වගේ වාට ගන්න පුළුවන් ඔපරේටර්ස් මේ වගේ එක එක ඒවා තියෙනවානේ ගණන් කරන අයට සහ සමීකරණ ලියන ඕනම කෙනෙකුට මේවා පාවිච්චි ගන්න පුළුවන්. හොඳයි. ඉතින් එන්න ඒ වගේ අපිට සමීකරණ. ඉතින් සමීකරණත් වැදගත් නේද? මේ මොනවා හරි අපිට ඇතුල් කරද්දි සමීකරණයක් ඔය දෙයක් කවුරු හරි මෙතන ඉන්නවා නම් ටියුෂන් වගේ කෙනෙක් සමහරට එයාට ගණන් වගේ ටියුෂන් කරනවා නම් විද්‍යාව ටියුෂන් කරනවා නම් එයාට ඕන වෙන්න පුළුවන් මේ සමීකරණ තුල් එන්නේ. නේ? එයා දැන් ගොඩක් වෙලාවට ඔයා දැකලා තියෙයි ඔය සමහර ප්‍රශ්න පත්‍ර වල එහෙම එයා print out එක අරගෙන අතින් ලියලා සමීකරණේ ආයෙ ෆොටෝකෝපි ගහලා තියෙනවා. මේක දන්නේ නැති හින්දා. එහෙම ලේසියෙන්ම insert equation කරගන්න පුළුවන්. ඉතින් අපි ගත්තොත් එම අර මං ගිය සතිය වාට කියන්නේ මං පාවිච්චි කරපු Office 2000 මේ Word 2021 2019 වගේ මේ අතින් ලියන එක automatically එයා equation එක හදා ගන්නවා. insert equation ගියපුවාම මේ වගේ insert එකේ equation ගියපුවාම automatically එතන ලියන්න තැනක් එනවා. ඒ ලියන්න තැන කෙලින් මෙයාට ලියපුවාම automatically ඒ සමීකරණේ ගන්නවා. ඉතින් මේකේ පාස්කම නැහැ. අර වගේ ඒ පාස්කම දැන් අලුත් versions වල ඇවිල්ලා තියෙනවා. අලුත් versions වල ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ මම මේ මෙතන ඇඳ වගේ ඇඳපු ගමන් ඉබේම ඒක equation එකක් කියලා automatically identify කරගන්නවා. හොඳයි. ඉතින් ඔන්න අපි Word වල මූලික දේවල් ගොඩක් කතා කරා. දැන් අපි අර මං කිව්ව ඉතාමත් වැදගත් දේ අපේ කාර්යාලවල බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ නැති හැබැයි ඉතාමත්ම පහසුවෙන් ඔයාලගේ වැඩ ගොඩක් පහසු කරගන්න පාවිච්චි කරන්න පුළුවන් පහසුකමක් ගැන Word වල තියෙන පහසුකමක් ගැන අපි දැන් කතා කරන්න යන්නේ. ඒ තමයි මේ mail merge කියන පහසුකම. mail merge කියන පහසුකම දැන්. ඒතකොට මෙහෙම ගත්තොත් ඔයා දන්නවද ඔයාලගේ ගෙදරට ඡන්ද කාලෙට ඔයාගේ අතට හම්බ වෙනවා නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව. ඔය නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව ඉස්සර කාඩ් එකක් විදිහට තිබ්බේ. ඔය කාඩ් එක ඉස්සර අතින් ලිව්වේ ඡන්ද කාලෙට
කොන්ට්‍රැක්ට් බේසිස් කට්ටිය අරගෙන 750ක් දෙක කාඩ් එක ලියනකොට දුන්නා. එහෙම ගෙවලා තමයි ලිව්වේ. දැන් ඔයාට හම්බ වෙන්නේ කාඩ් එකක් නෙවෙයි. කඩදාසියක් ටිකක් ගන්න කඩදාසියක තමයි එන්නේ. ඔය කාඩ් එකේ ඔටෝමැටිකලි print වෙලා එන්නේ. ඒ කියන්නේ මැතිවරණ කාර්යාලයේ නැත්නම් මැතිවරණ කොමසාර දෙපාර්තමේන්තුවේ තියෙනවා මුළු ලංකාවේම ඡන්ද හිමියන්ගේ ඡන්ද නාම ලේඛනයේ අංකය, ගෘහ අංකය, නාම, එයා ඡන්ද මධ්‍යස්ථානය, ඡන්ද ප්‍රදේශය, ඔය වගේ සෑම විස්තරයක්ම තියෙනවා. එයාලා Excel එක හරි එහෙම නැත්නම් database එක හරි මේව ගබඩා කරලා තියෙනවා. ඒක පාවිච්චි කරලා එයාට පුළුවන් මේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා කෝටියක්ද කෝටියම එකපාර print කරන්න. කිසි අවුලක් නැහැ. දැන් අපි යන්නේ ඔයාට රැස්වීමක් ඇඳවන්න තියෙනවනම් රැස්වීම කැඳවන අයගේ නාම ලේඛනේ ඔයා ළඟ තියෙනවනම් මේ දවස්වල සෞඛ්‍ය හේතු මත රැස්වීම කැඳවන්නේ කොටස් වශයෙන් නම් ඒ කියන්නේ ඔයාට 150 දෙනෙක් කැඳවන්න ඕනේ. ඔයාගේ හෝල් එකට එකපාර 20 දෙනයි දාන්න පුළුවන්. එහෙනම් ඔයා කීප සැරයකට උදේ 9ට කට්ටියක් 10ට කට්ටියක් 11ට කට්ටියක් ගෙන්නන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා ළඟ දිග නාම ලේඛනයක් තියෙනවා ටයිප් කරලා. ඒ නාම ලේඛනේ කට්ටිය දවස් 3කට කැඳවන්න ඕනේ. එහෙම නැත්නම් ඔය සම්මුඛ පරීක්ෂණ එහෙම තියෙනවා. දැන් පහුගිය දවස්වල රැකියා ලක්ෂ්‍ය ඔය වගේ විවිධ සම්මුඛ පරීක්ෂණ තිබ්බා. ඒ සම්මුඛ පරීක්ෂණ තියේදී එයාට සම්මුඛ පරීක්ෂණ ලිපි යවන්න ඕනේ. යවද්දි ඔයාට මෙන්න මේ වෙලාවෙ වෙන්න. ඔයා මේ වෙලාවෙ වෙන්න. ඔය වගේ අපිට ලිපි සකස් කර ගන්න ඕන වෙනවා. ඔන්න ඔය වගේ දේවල් කරන්න අපිට මේ මේල් මර්ජ් කියන පහසුකම වැදගත් වෙනවා. මේල් මර්ජ් කියන පහසුකම ඔයාට වැදගත් වෙනවා. ඉතින් මේල් මර්ජ් එක කරන ක්‍රමය මේ විදිහට ඔයාට ටියුට් එකේ තියෙනවා. මේ මේල් මර්ජ් කරද්දී මෙතනදී අපි ලිස්ට් එක ඒ වෙලාවේ ටයිප් කරන්න. ඒ කියන්නේ මේල් මර්ජ් කරන වෙලාවේ තමයි ඇඩ්‍රස් හරි මොනවා හරි අදාළ පුද්ගලයන්ගේ නාම ලේඛනේ ටයිප් කරන්න. ඉතින් මේක ඔයාලට තියෙනවනේ. එහෙනම් මේක අපිට ප්‍රශ්නයක් නැහැ. මම දැන් මීටතර ලේසියෙන් ගොඩක් වෙලාවට ඔයාලට ඒ වගේ ඇඩ්‍රස් එකක් තියෙනවනම් Excel වල වගේ ටයිප් කරලා තියාගත්තොත් කරන්නේ කොහොමද කියලායි මම කියන්නේ. මේ ටියුට් එකේ තියෙන එක ওই විදිහම තියෙනවා. අපි ඔයිටත් වඩා ලේසියට කොහොමද මේ වැඩේ කරන්න කියලා අපි බලමු. මම මේ සඳහා මුලින්ම ඇඩ්‍රස් ලිස්ට් එක තෝරගන්න ඕන. ඇඩ්‍රස් ලිස්ට් එකක් සකස් කරගන්න ඕන. ඒ හින්දා ඔයා මතක තියාගන්න ඔයා කාර්යාලයේදී වැඩ කරද්දී ඔයාට නිතරම අවශ්‍ය වෙන පුද්ගලයන්ගේ ආයතනවල ලිස්ට් එකක් ඔයා හදලා තියාගන්න. ඔයා ඒ සඳහා Excel පාවිච්චි කරන්න. දැන් කවුරු හරි මට කියයි තව අපි Excel ඉගෙනගෙන නෑනේ කියලා. බය වෙන්න එපා. Excel වල අමාරු දේවල් අපි කතා කරන්නේ නෑ. මුලින්ම Excel මේ වගේ ඕපන් කරගන්න. Excel ඕපන් කරන්න දන්නවනේ මේ Excel මේ වගේ ෂෝට්කට් එක ඇති. නැත්නම් මේ වගේ start button එක ගිහිල්ලා මෙතන Microsoft කියන එකට ගිහිල්ලා search කරපුවා. නැත්නම් මෙතන Excel කියලා යට ගහන්න අපි ලබන සතියේ කතා කරනවා Excel පටන් ගන්නවා. මේ Excel මෙහෙම ඕපන් කරපුවා මේ වගේ කොටු තියනයක් එනවා. හිතන්න එපා මේක Excel කියලාවත් හිතන්න ඕනේ නැහැ. මෙහෙම කොටු තියනයක් එනවා කියලා හිතන්නකෝ. ඈ මේවා ලොකු පොඩි කරගන්න පුළුවන්. මෙහෙම select කරලා ඔක්කොම එකපාර ලොකු පොඩි කරගන්නත් පුළුවන්. හරි. ඒ මොකක් කරන්න ඕනෙත් නැහැ. හරි. දැන් මම මේකේ අපිට ඕන ඇඩ්‍රස් ලයිස්තුවක් මම ටයිප් කරන්න යන්නේ නිකන්. හිතන්නකෝ මම මෙයාලගේ name එක ටයිප් කරනවා. ඇඩ්‍රස් එක. දැන් මේ ඇඩ්‍රස් එකක් ගහද්දි ඔයා මෙහෙම එකක් තියෙනවා. ඇඩ්‍රස් එකක් ගහපුවාම හිතන්නකෝ නොම්බර 35 රවුම්පාර කොළඹ 2. දැන් ඕක නොම්බර 35 රවුම්පාර කොළඹ 2 කියලා එක දිගටම ගැහුවොත් මේ ඇඩ්‍රස් එක ලියුම් කවරේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලියුමේ වෙන්න පුළුවන්. ඕක වැටෙන්නේ එක දිගටම. එහෙම කතයිනේ නොම්බර 35 උඩපේලියේ ඊට යටින් රවුම්පාර ඊට යටින් කොළඹ 2. එහෙම තිබ්බොනේ ලස්සන. ඒ හින්දා මෙහෙම එකක් ටයිප් කරද්දි ඇඩ්‍රස් එක කොටස් තුනකට විතර ගහන්න. ඇඩ්‍රස් 1 ඇඩ්‍රස් 2 ඇඩ්‍රස් එකේ කැලි තුනක් නැත්නම් ඒ තුන්වෙනි කිස්තන් තියන්න. හරි. තුන්වෙනිට වඩා තියෙනවා නම් තුන්වෙනිකට හරි ඔක්කොම ටික ගහන්න. ඊට පස්සේ හිතන්නකෝ මෙයාලව මං කැඳවන ඩේට් එක. මෙයාලව කැඳවන ටයිම් එක. ඔය වගේ ටිකක් තිබ්බම ඇති කියලා හිතන්නකෝ. මෙහෙම ඔයාලට දැනටම දන්නවා දැන් Excel දන්නේ නැති වුණාට මෙහෙම ටයිප් කරාට පස්සේ සෙන්ටර් කරන්න ඔයා දන්නවා, බෝල් කරන්න දන්නවා, අකුරු ලොකු කරන්න දන්නවා, ඒව දන්නවා. අර මේ අපි මොකද්ද හදද්දි ටේබල් එක කරා වගේ ඔයාට ඕන මේ වගේ select කරලා මේ වගේ border එකක් දාගන්නත් පුළුවන්. all border ගිහිල්ලා border එකක් දාගන්නත් පුළුවන්. ඒව දැනට ඕන අපි ලබන සතියේ මේව කතා කරනවා. මම නිකන් ඇඩ්‍රස් ලිස්ට් එකක් ගහන්න මම මේ පෙන්නන්නේ. කොහොම ගාලා මම මේක ඕනනම් සෙන්ටර් කරලා පාටකුත් දාන්න. සෙන්ටර් වෙද්දී හැම select වෙද්දී අන්තිමට select වුණාම නෑ. හරි.
මම ඕන නම්බර් එකකුත් දාගන්න මුලට. එයාලගේ කැඳවීම අංකයක් වගේ එකක්. මේ විදිහට 100 දෙනෙක් ගුණක් පුළුවන්. මම මේ කීපයක් ගහන්නේ. එහෙමත් මට අද ලිස්ට් එකමනේ ගහන්න වෙන්නේ. නම්බර් එකක් තියෙනවා. නම්බර් කියලා ගහන්නම්කෝ. නම්බර්. හරි. හොඳට බලා ගන්න. ප්‍රැක්ටිකලි ගොඩාක් ඔයාලට වැදගත් වෙන දෙයක්. හරි. ඔන්න මම දැන් ඇඩ්‍රස් ලිස්ට් ටික ගහන්න යන්නේ. මම නම්බර් එක 1 2 ගහලා ඔයා දන්නවා Word Excel වල පහසුකමක් තියෙනවා. අපි මොන හරි දෙයක් අර එක දිගට ලයිස්තුවක් ටයිප් කර ගැනීම හැකියාව තියෙනවා. ඔහොම 1 2 ගහලා ඒ දෙකම ඔහොම අල්ලලා පල්ලෙහාට අදිනවා. අපි ඔය ඉස්සර කතා කරනවා. ඔහොම පල්ලෙහාට ඇද්දාම ඒක ওই විදිහට පල්ලෙහාට ඔටෝමැටිකලි එනවා. ඒවා අපි ඉස්සර කතා කරනවා. හරි. දැන් මම මේ නම් කීපයක් ගහන්නම්කෝ. ඔයාලට පේන දෙයක් අකුරු ලොක් කරන්නම්. කමල් සුනිල් හර්ෂ නාර ධම්මික ලලිත් මනා ඉවේරා ඥානක්. ඔව් නම් කීපයක් ඔයාලට කැමති විදිය ගන්න. මේ නම්මත් පියලි කීපයට ගවන්න. ඇඩ්‍රස් කියන එක නම්බර 23 නම්බර 24 මම නිකන් ගන්නම් ඈ. එහෙම පිළිවෙලට අංක තියෙනවා. හරි. ඊට පස්සේ කොළඹෝ රෝඩ්. හරි. ඒ හැමෝගෙම මම කොළඹ රෝඩ් කියලාම දාන්නම්. ඔයාලා කැමති නම් වෙනයක් දාගන්න. මම කැමතියි. හරි. ඇඩ්‍රස් 3 කියන එකට කැන්ඩි. මම ඕනම් කැන්ඩි 1 කැන්ඩි 2 කියලා දාන්න නේ. එතකොට ඔයාලට වෙනසක් අඳුරන්න. කැන්ඩි 1 කැන්ඩි 2 මොහොම නෑ මම මේ බොරුවට ගහන්නේ නිකන් මේ අර මොනවා හරි මේ විස්තරයක් ගහලා තියෙන. හරි. ඩේට් එක ගහන්නම් 2021යි 12යි 10යි. 2021යි 12යි 15 11. ඔය වගේ. හරි. ටයිම් එකකුත් ගහන්නම් ඈ. මෙයා 8:30 මේවා දැන් හිතන්න එපා මේ data type වලට හදා ගන්න පුළුවන්. මෙහෙම මේ text කියලා දාලා ඒවා වැඩි හිතන්න එපා ඈ. දැන් ප්‍රශ්නයක් නැහැ. 8:30යි. මෙයා 9යි. මෙයා 9:30යි. මෙයා 10යි. මෙයා 10:30යි. මෙයා 11යි. දැන් ඕක ලිස්ට් එකක් තියෙනවා කියලා හිතන්න ඈ. ඔයා මෙහෙම ලිස්ට් එකක් හදලා තියෙන්නේ. හරි මොන හරි වෙලාවට 9:60 එහෙමත් තියෙනවානේ. 9:35යි. 9:45යි. හරි මොන හරි වෙලාවල් ටිකක් තියෙනවා. හරි. ඒ ඇති. දැන් ඔන්න ඒ පුද්ගලයාගේ නම තියෙනවා. ඒ නම්බර් එක තියෙනවා, නම තියෙනවා, ඇඩ්‍රස් 1, ඇඩ්‍රස් 2, ඇඩ්‍රස් 3 තියෙනවා. එයාගේ කැඳවන දවසයි ටයිම් එකයි තියෙනවා. ඔය ටික හරි. දැන් මම මේක සේව් කරනවා. ඔන්න හොඳට බලා ගන්න. මම සේව් කරනවා. ඔයාලට මතක හිටින්න තැනක සේව් කරන්න ඕනේ. හිතන්නකෝ මම ඩෙස්ක්ටොප් එකේ සේව් කරනවා my address list. මේ address list කියලා ගහන්න ඕනේ නැහැ. ඔයාලට කැමති මතක හිටින නමකින් ගහන්න. ඔන්න මං ගැහුවා my address list කියලා ගහලා ඩෙස්ක්ටොප් එකේ සේව් කරා. මතක තියාගන්න ඕනේ හැබැයි කොහෙද සේව් කරේ මොකද්ද නම කියලා. දැන් මම මේ ක්ලෝස් කරලා දානවා. හරි. එහෙනම් මගේ address list එක ඔන්න දැන් ඩෙස්ක්ටොප් එකේ තියෙනවා මං හදලා ඉවරයි. මම දැන් Word වලට යනවා. Word වලට ගිහිල්ලා දැන් මම ලියුම ටයිප් කරන්න යන්නේ. දැන් මම ඔන්න ගහන්න යන්නේ. ඔන්න letter head මොකද්ද? මෙන්න මේම අධ්‍යක්ෂය කොහොම ගැහුවා. ඊට පස්සේ දිනේ ගැහුවා. මේ වෙන භාෂාවක් කියලා හිතන්න. 2022යි 1යි 2. හරි. ඊට පස්සේ line spacing මේවා දන්නවනේ. ඒවා අලුතෙන් උගන්නන්න දෙයක් නැහැ. ඒවා දන්නවා. මෙතන paragraph spacing මේ single දා ගන්න 1.5 දැම්මා. හරි.
දැන් හරි. දැන් ඊට පස්සේ මෙතනින් ගැහුවා. දැන් මෙතනින් අපි එයාගේ නම ගහන්න යන්නේ. නම ගන්න. දැනට අපි නම ගහන තැන පොඩි හිස්තැනක් තියෙනවා. එතන එයාගේ නම ගහන්න ඉන්නේ මම. එතන අදාළ කෙනාගේ නම වැටෙන්න ඕනේ. මගේ එක නමක් නෙවෙයි. සිරිපාලගේ සිරිපාල, කමල්ගේ කමල්, නිමල්ගේ නිමල් කියලා ඔටෝමැටිකලි වැටෙන්න ඕනේ. එයාගේ ඇඩ්‍රස් එක මම ඔහම පේලි තුනකට ගහන්න බලාපොරොත්තු වෙන්නේ. address 1, address 2, address 3. හරි. ඊට පස්සේ මම ගහනවා මහත්මයාණනි මෙන්න මේ හදිස්සි මහා සභා රැස්වීම 2022 ඉහත කරුණ සම්බන්ධයෙන් ඔබ සමග විශේෂ මහා සභා රැස්වීමක් සූදානම් කර ඇති අතර දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කළ යුතු හේයින් පහත සඳහන් දින හා වේලාවදී අදාළ සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස කාරුණිකව දන්න. හරි. එහෙනම් මම ඔය වෙන භාෂාවකින් ගහලා තියෙන හිතන්න මොකද්ද භාෂාව කරන්නේ. හරි. දැන් මම දිනය මෙතන ඒ භාෂාවෙන් ගහපාර මේ පිටුවක් ගන්න. හරි. හරි. මම ඔන්න චුට්ටක් පොඩි කරන්න ඈ. ඔන්න දැන් මෙතන පුද්ගලයාගේ විස්තර ටික ගහලා තියෙනවා. මේ තමයි මාතෘකාව ඈ. ඒව දැන් ඔය සාමාන්‍ය ලියුමක් ගහන විදිහටම ගහන්න. එකම දේ අර වෙනස් වෙන්න ඕනේම ගහන්න තැන හිස්තැන් ටිකක් තියාගන්න. ඒ හැටි. හිස්තැන් ටිකක් තියාගන්න වෙනස් වෙන්න ඕනේම ගහන තැන්වල. හරි. දැන් හරි. දැන් එන ඩේට් එක කියලා ගහුවා. ඩේට් එකත් එක එක්කිනාට වෙනස්නේ. එහෙනම් එතනත් පොඩ්ඩක් අපි හිස්තැනක් තියාගමු. එතනත් පොඩි හිස්තැනක් තියාගමු. එයා එන්න ඕන ටයිම් එකත් වෙනස්. අපි ඒවා ගහලා තියෙන දැන් තමයි. එහෙනම් ඒකටත් අපි ඔහම හිස්තැනක් තියාගමු. ඩේට් එකයි ටයිම් එකයි. හරි. ඊට පස්සේ ස්තුතියි කියලා දැම්මා. මෙයට ඔබේ සේවයට ලැබි කියලා ඔන්න අපි අස්සම් කරා. අස්සම් කරන්න ඕන් ඉඩකුත් තිබ්බා. හරි. ඒ ස්තන අස්සම් කරන්න. හරි. එතනින් තිබ්බා. දැන් එහෙනම් අපි මෙන්න මේ ටික දැන් පුරවන්න යන්නේ. නම, address 1, address 2, address 3, එයාගේ date එක time එක. දැන් එහෙනම් ඔය ටික automatically පුරවන්න යන්නේ. දැන් බලන්න මම එක පිටුවයි තියෙන්නේ. දැන් මේ පිටුවේ මම මොනවත් මේවා ගහලා නැහැ. මම දැන් automatically මේක පුරවන්න යන්නේ. ඔන්න බලන්න කරන හැටි. හොඳට බලා ගන්න. ඔයා යන්න mailing කියන tab එකට. ඔයාලට මෙතන පේනවා ඇති mailing කියලා tab එකක් තියෙනවා. mailing. mailing කියන tab එකේ ඔයාලට මෙතනින් select කරන්න පුළුවන් select recipient. ඒ කියන්නේ ලබන්නන් තෝරන්න. select recipient එක තෝරන්න. එතකොට දැනටමත් ඔයා අර වගේ address list එකක් type කරලා නැත්නම් type new list කියන එකට ගිහිල්ලා ඔයාට type කරන්න පුළුවන් මේ වෙලාවේ අලුතෙන්. මේ තියෙන ඒවා අයින් කරන්න පුළුවන් අලුත් ඒවා දාගන්න පුළුවන්. ඒ ගැන ඔයාගේ ටියුට් එකේ print කරලා තියෙනවා. ටියුට් එකේ 16 වෙනි පිටුවේ දැනටමත් type කරලා නැත්නම් list එක ඒක දැන් type කරන්නත් පුළුවන්. ඒක ඔයාට ටියුට් එකේ කියතෝ ඒක එච්චර වැදගත්කමක් නැහැ. ඇයි අපිට මේක ලේසි. අපි දැනටමත් ඉස්සෙල්ලා type list එක type කරලා තියාගන්න එක හොඳයි. ඇයි අපිට පස්සේ ප්‍රයෝජනවත් වෙනවනේ. ඒ හින්දා Excel එකක් කරන් මං කියව විදිහට list එක type කරගන්න එක කාර්යාලයකදී ඔයාට වැදගත්. ඔයා ඒ ක්‍රමේ පාවිච්චි කරන්න. නැත්තම් ඉතින් ටියුට් එකේ තියෙන ක්‍රමයට ඒක කරත් කමක් නැහැ. හරි. මම යනවා එහෙනම් select recipient එකේ type new list කියන එක type කරන්න ඕන වෙන්නේ ගන්න වෙන්නේ select කරන්න වෙන්නේ දැනටමත් ඔයා type කරලා නැත්තම් ඔයා දැනටමත් type කරලා තියෙනවනේ. ඒ හින්දා use existing list දැනටමත් type කරලා තියෙන address list එකක් අපි පාවිච්චි කරන්න යන්නේ. එහෙනම් මම ඒක select කරනවා. එයා මගෙන් අහනවා කොහෙද මේක තියෙන්නේ? මම තෝරනවා. දැන් තිබ්බතර මතක් වෙන්න ඕනේ desktop එකේ my address list. ඒක select කරලා open කරනවා. අහනවා sheet 1ද sheet 2ද sheet 3ද. ඒක ඔයා Excel වල දන්නවා sheet එක જાතියක් තියෙනවා. ඒක මොනවද select කරන්න දෙයක් නැහැ. automatically sheet 1 තමයි අපි type වෙන්නේ. ඒ හින්දා මේකේ මොනවත් කරන්න දෙයක් නැහැ. ඕකේ කරන්න. ඔයා දැක්කද? මෙච්චර වෙලා මෙන්න මේ හැම එකක්ම ලා පාට ගහිලා තිබ්බේ. අලු පාට වෙලා තිබ්බේ. දැන් ඔක්කොම ඇක්ටිව් වුණා. ඒ කියන්නේ ඔයා හරියට කනෙක්ට් කරලා ඇති. ඔයාට දැනගන්න ඕනද හරියටම කනෙක්ට් කරාද කියලා කොහොමද දැනගන්නේ? ඔයා insert merge field ගිහිල්ලා මේ ඊතල ක්ලික් කරලා බලන්න. ඔයා අර Excel එකේ type කරපු list එක මෙතනට ඇවිල්ලා තියෙනවා නම් අර Excel එකේ තිබ්බ මාතෘකා ටික number, name, address 1, address 2, address 3, date, time. ඔය ටික උතන්ට ආවනම් ඔයා වැඩේ හරියට කරා. ආයෙත් කරපුවට පෙන්නන්න. select recipient, use existing list ගියා.
ඔයාට අදාළ ෆයිල් එක තියෙන තැනින් select කරලා open කරන්න. එතකොට හරියට කරා නම් insert merge field කියන එකේ ඒ Excel list එකේ තියෙන මාතෘකා ටික තියෙන්න ඕන. දැන් තියෙනවා. මගේ නම් එහෙනම් හරි. මම නම ගහන්න ඕන තැන කොහොම select කරන්න? නම ගහන්න ඕනේ මෙතනනේ. එහෙනම් මම එතන select කරා ඔය විදියට. insert merge field ගිහිල්ලා name කියන එක දාන්න. name කියන එක දාපුවම name කියලා මේ විදිහට වැටෙනවා. ඊට පස්සේ address 1 කියන එක දාන්න ඕන තැන address 1 කියලා ගහන්න. address 2 කියන එක ගහන්න ඕන තැන කොහොම select කරලා address 2 එක දාන්න. address 3 එක ගහන්න ඕන තැන කොහොම select කරා address 3 කියලා දාන්න. date එක දාන්න ඕන තැන කොහොම select කරා date එක දාන්න. time එක දාන්න ඕන තැන කොහොම select කරලා time එක දාන්න. තවත් ඕනනම් ඔයාට මේ ලියුම අර ලියුම් කවරයක් දාන්න නැතුව කෙලින්ම තැපෑලට එහෙම්ම ලියුම නමලා දාන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ හරිය යටට ගියා මෙන්න මේ හරියෙන් මෙතනට දාන්න ආයසරයක් නම name එක ඊට යටින් පේලිය දාන්න මෙහෙම යට පේලිය දාන්න address 1 එක ඊට යට පේලියේ දාන්න address 2 එක ඊට යට පේලියේ බොඩ ඉන්න ඊට යට පේලියේ දාන්න පිටු හදා ගන්න ඊට යට පේලියේ ඔය වගේ insert merge ගිහලා address 3 එක දාන්න. දැන් ඔයාලට තියෙන්නේ මෙතන address එක වැටුණාට පස්සේ ලියුම් කවරේ මේ කෑල්ල උඩට හිටින්න නමලා කෙලින්ම ස්ටේපර් කට්ටක් ගහලා ටැපෑල්ට දාන්න විතරයි. දැන් එහෙනම් බලමු අපි ඔටෝමැටිකල් ලියුම් ටික හැදෙනවද කියලා. කරපු හැටි මතක ඇති. අදාළ නම එන්න ඕන තැන select කරා insert merge field ගිහිල්ලා name එක දාගත්තා. address 1 address 2 address 3 ඕන තැන් වලට ඒක දැම්මා. ඊට පස්සේ date එක ඕන තැනට select කරලා insert merge field වල තිබ්බ date කියන එක දැම්මා. time එක ඕන තැනට insert merge field ගිහිල්ලා time එක දැම්මා. ලියුම යවන්න ඕන නම් මේකම නමලා කට්ටක් ගහලා යටටත් කොහම දාගන්න ඕන නම් මෙතන registered post නම් registered post කියලා ගහන්න. මේ පැත්තේ ආයතන ප්‍රදානයක seal එක ගහලා යවන්න. හරි වැඩේ හරි එහෙනම්. එහෙනම් මට තියෙන්නේ ඔක්කොම වැට් ටික මම කරලා ඉවරයි. ඔක්කොම වැට් ටික මම කරලා ඉවරයි. දැන් එහෙනම් අපිට තියෙන්නේ මේක finish කරන්න. finish and merge කියන එකට යන්න. ඔයාලට දෙකක් තියෙනවා. edit individual document. මේක print කරන්න කලින් ඔක්කොම ටික බලනවාද? edit කරන්න තියෙනවා නම් මොනවාර edit කරනවාද? නැත්නම් කෙලිම print. කෙලිම print එකට යවන්න පුළුවන්. ඊට වඩා පළවෙනි එක හොඳයි නේද? පළවෙනි එක දැන් email එහෙම යවන්න එපා. edit individual document හොඳයි. අපිට ඉතින් මේ වෙලාවේ print out ගන්න බෑනේ. කොහොකටත් print out ගන්න කලින් එහෙම පැනලා එහෙම තිබ්බොත් ප්‍රශ්නනේ. ඒ හින්දා මේක බලලා ඉන්න එක හොඳයි. edit individual document කියන එක select කරා. අපෙන් අහනවා allද. දැන් ඔයාලට මතක ඇති මම අර list එකේ නම් 9ක් ගහුවා. නම් 100ක් 500ක්. සමහරට නම් 1000ක් විතර තියෙන්න පුළුවන්. සමහරට එක දිගට අපිට නම් 1000ම open කරන්න ගොඩක් වෙලා නැහැ ඉන්න. එහෙම නැත්නම් අපිට නම් 1000ම ඕනේ නැහැ. අපි ළඟ ලයිස්තුවක් තියෙනවා පුද්ගලයෝ 500කයි. අපි දැනට කැඳවන්නේ 100ක් විතරයි. එහෙනම් පළවෙනි 100කගේ ඕන නම් ඔයාට from 1 to 100 කියලා දැම්මනම් පළවෙනි 100 දෙනා විතරයි. එහෙම නැත්නම් all කියලා දැම්මනම් ඔක්කොම. මම ඉතින් all කියලා දාන්න මගේ නම දෙනයි ඉන්නේ. ඕකේ කරන්න. ඔන්න බලන්න. මෙන්න අර මේ ටික. මෙන්න පළවෙනියා කමල් නම්බර 23 කොළඹ පාර කැන්ඩි. මෙන්න එයාගේ දිනයයි වෙලාවයි. ඔන්න එයාගේ ඇඩ්‍රස් එක. මේන් දෙවෙනි ලියුම. සුනිල් මෙන්න මේක එයාගේ date එකයි time එකයි. එයාගේ ඇඩ්‍රස් එක. ඔයාලට පේනවද ලියුම් 9ම එක ක්ෂණයෙන් හැදිලා ඉවරයි. මේ හැම එක්කෙනාගේම automatically නම තියෙන name කිව්බතන්ට name address 1 address 2 address 3 ආවා. එයාට අදාළ date එකයි time එකයි ආවා. මෙතනත් අපි ධම්ම හින්දා ආයෙත් මේක ආවා. ඔය විදියට ලියුම් මෙතන මගේ නමයක් හැදුනා. මේ විදියට ලියුම් කෝටියක් තිබ්බත් විනාඩියක්වත් යන්නේ නැහැ මේ ටික හැදෙන්න. බලන්න අපිට මේ ක්‍රමයට ලියුම් කවරේ හැඩයට page setup එක කළා. ඔයා දන්නවා page setup එක ලියුම් කවරේ හැඩයට කරන්න. මම අර කිව්වේ ආරාධනා පත්‍රයක් එහෙම හදාගන්න ඕන වුණාම ලියුම් කවරයක් මේ ලියුම් කවරේ වුණත් මේක ලියුම් කවරේ print කරන්න ඕන නම් ඔයාට පුළුවන් page setup එකට ගිහිල්ලා page layout එකට ගිහිල්ලා ලියුම් කවරේ ගන්න document එක හදලා මේ automatically මේක type කරන්න. ලියුම් කවර වල අතින් ලියුම් ලියන්න ඕනේ නැහැ. address ලියන්න ඕනේ නැහැ. ඊට පස්සේ ලියුම් ලියද්දි මේක කෙලින්ම තැපෑට දානවා නම් මේ වගේ print කරගත්තාම
ඔයාට මේක ස්ටේපර් කට්ටක් ගහලා නමලා මෙතනින් මුද්‍රයක් කලවලා මේ පැත්තේ සීල් එක ගහලා යවන්නයි තියෙන්නේ. බලන්න කොච්චර පහසුකම් තියෙනවද නේද? මේක ඉතාමත්ම වැදගත් පහසුකම්. කාර්යාලවල මිනිස්සු දාගෙන ලියුම් කවර ලියනවා. මිනිස්සු දාගෙන ඇඩ්‍රස් ලියනවා. ඒ මොකුත් ඕනේ නැහැ. ඔය කළුසුදු printer එකක් තියෙනවා නම් එක තොගේට මේවා print කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා mail merge කියන පහසුකම ඉතාමත් වැදගත් පහසුකමක් ඔයා ඉගෙන ගන්න. EBA කරත් මේක අහනවා. අනිවාර්යෙන් mail merge එකෙන් චූටි ප්‍රශ්නයක් හරි එදෙනවා අපිට. කටපාඩම් කරගන්න එපා. mail merge කරන්න. බොරුවට හරි ඇඩ්‍රස් නෑදෑයන්ගේ ඇඩ්‍රස් ටික හරි ගහලා බොරුවට ලියුම් ටිකක් හදන්න. print out නොගත්තර කමක් නැහැ. හදන්න. ඉතින් ඔන්න ඒ පහසුකම mail merge කියන එක ඉතාමත් වැදගත්. අපි ඉගෙන ගත්ත මේ දේවල් වලින් ඔයාට ගොඩාක් වැදගත් වෙන පහසුකමක් තමයි මේ mail merge කියලා කියන්නේ. ඉතින් ඒක මම ආයේ අමතර කරන්න යන්නේ නැහැ. ඔයාට අවශ්‍ය නම් තව පාරක් මේක බැලීමේ හැකියාව තියෙනවා. ආපහු පස්සේ වීඩියෝ එක බලන්න ඉමිසරේ. වීඩියෝ එක දානවා තව ටිකකින් වලට. එතකොට ඒක වීඩියෝ එක බැලීමේ හැකියාව තියෙනවා. මේ ඔයාට දැනට මේ කිව්ව ටික ඔයාට තේරෙනවා දැතනවා. එතකොට මේක ඔයාට ඔව් කියන්න මේ සර් අන්තර්ගතයට අදට නමක් දාන්න ඕනොත් ඒ කියන්නේ ඔය අන්තර්ගතය මේ මැද කොටසට නම දාන්න වුණොත් එක එක්කෙනාගේ නම් ටික මැදට ටයිප් කරන්න ඕනද? ප්‍රශ්නයක් නැහැ ඉතින්. දැන් හිතන්න මෙතන නම දාන්න ඕන කියලා. දැන් එතන මේක හදන්න ඕනේ මේකෙදි මිස්ටර් මෙතනට දාන්න ඕන කියන්නේ ඔය ප්‍රශ්නයක් නැහැ. ඕන තැනක පුළුවන්. මෙතනට දාන්න ඕන නම් මෙතනට ගියා insert merge field වල name දාන්න. ඔය දාන ඕන තැනට print කරනවා. මෙතනට date එක ඕන නම් මෙතනට ගියා date එක දාන්න. ඉතින් ප්‍රශ්නයක් නැහැ. එතකොට හිතන්න මෙහෙමද? වෙන දාන්න ඕනද? එක එක්කෙනාට වෙන වෙනම දාන්න ඕනද? දැන් පටල ගන්න බෑ. දැන් මම මේ ડોකියුමන්ට් එකනේ හැදුවේ. මම මේ හදපු ડોකියුමන්ට් එකේ දැන් මේ name address ඔහොම නෙන්නේ. දැන් මෙතනට මම දැම්ම නම් මේ තියෙන මේ name කියලා දාලා තියෙනවා. මෙතනට date. ඊට පස්සේ finish කරාට පස්සේ තමයි අර ડોකියුමන්ට් එකේ එන්නේ. දැන් මේ ડોකියුමන්ට් එක මේ ડોකියුමන්ට් 1 කියන එක. ඒකේ කාගේවත් නන් නැහැ නෙමෙයි. ඒකේ කාගේවත් නැහැ. දැන් මිස් මේ දැන් මට කියප එක මෙන්න මෙතන දැම්මා මම මේ. ඒක මම මිස්ටර් පේන්න ඕන හින්දා බෝල් කරන්න. අතු පාට කරන්න. පේන්න ඕන හින්දා. එහෙම කරන්න අත්‍යවශ්‍ය නැහැ. ඔන්න මෙතනට මම මේ වෙනස් කරපුවා පාට කරන්නම්කෝ. ඕවා තමයි මම වෙනස් කරපුවා. අලුතෙන් එක එක්කෙනාගේ වෙනස් වෙන්නේ මෙන්න මේ දේවල්. මම ඒ ටික පාට කරන්නම්. හරි. දැන් බලන්න මේ ડોකියුමන්ට් එකේ නෙවෙයි යන නම් වැටුනේ. මම බලන්න ඒක පටල ගන්න එපා. මේ මගේ ඔරිජිනල් ડોකියුමන්ට් එක. මේක අපි හිතන ටෙම්ප්ලේට් එකක් වගේ. මේක පාදක කරගෙන අර ඔටෝමැටිකලි හැදෙන්නේ. හරි. දැන් ඔන්න මේක හැදුවා. මම මේකේ මේලින් ගිහිල්ලා finish and merge කරනවා. edit individual document ගිහිල්ලා okay කරනවා. දැන් මේ අලුත් එකක් එන්නේ නෙමෙයි. දැන් අර කලින් එක තියෙනවා. කලින් එක තිබ්බ විදිහටම තියෙනවා. අලුත් එකක් තමයි හැදිලා එන්නේ. හැදිලා අපි මේ විස්තර දාපු නමයි දිනයයි. ඊළඟ එක්කෙනාගේ දැන් අර පිට පැනලා තියෙනවා. මොකද මම අර මැදට දාපු වුණා පිටුව පැනලා මේ මෙයාගේ නමයි වෙන දිනයයි. එහෙම අවුලක් නැහැ. ඒක මේක වෙනම හැදෙන්නේ. අර ඔරිජිනල් ડોකියුමන්ට් එක මේ තිබ්බ විදිහම තියෙනවා. මේ ඔරිජිනල් ડોකියුමන්ට් එක මෙතන පැනලා තියෙන හින්දා තමයි අරක පැන්නේ. හරි සර්. thank you. ඒ වගේ ඕන තරක මේ දැන් මේ මෙතන මේක පාට කරලා තිබ්බනේ. මම පාට කරලා ඔයාලට දෙනවා. මේ අලුතෙන් දාන්නේ ඔයාලට පාට කරන්න, බෝල් කරන්න, ඉටලික් කරන්න ඕනම දෙයක් කරගන්න පුළුවන්. හරි. තව ප්‍රශ්න තියද? නෑ නේ. හරි. ආයේ තියෙනවා පොඩ්ඩක් බලන්න ආයසරයක්. ප්‍රශ්නයක් තියෙනවා නෑනේ. හෙලෝ සර්. ඔව් කියන්නේ. සර් මං අද තමයි මේ ක්ලාස් එකට සෙට් උනේ. අර YouTube එකේ තිබ්බ බැලුවා. ඒ වගේ ටිප් ගන්න ක්‍රමයක් තියෙනවද? ඒ YouTube එකේ ඒ කියන්නේ YouTube එකේ තියෙන එකේ description එකේ තියෙනවා ටියුට් එකයි ටියුට් එක ගන්න link එකකුයි පරණ පාඩම් බලන්න දැන් පරණ පාඩම් නම් YouTube එකේ තියෙනවනේ. ඊට අමතරව මිස්ටර් පුළුවන් මේ group එකට add වෙන්න. WhatsApp group එකක් තියෙනවා. ඒකට add වුණොත් IT වලට අමතරව ඉතුරු පාඩම් ඒ කියන්නේ කාර්යාල ගිණුම් ක්‍රම වගේ ඒවා ඉගෙන ගන්න පුළුවන් free. සල්ලි ගන්න නැතුව නොමිලේ උගන්වනවා. ඒතකොට මේ අනික් පාඩම් වලට සම්බන්ධ වෙන්න group එකට add වෙන්න. ඊට අමතරව group එකට add වෙන එකේ වාසිය තමයි මේ අපි දින එහෙම දැන් මගේ ගිය සාමාන්‍යයෙන් මම වෙනද සෙනසුරාදා හවස 6:00 කරේ. දැන් ඒක අද ඉරිදට වෙනස් වුණා. අදින් පස්සේ ඉරිද තමයි තියෙන දිගටම. ඒතර අන්න ඒ වගේ වෙනස්කම් වෙනේව දැනගන්නත් පුළුවන්. ඒ group එකට ඒක Telegram group එකක් තියෙන්නේ. Telegram group එකට add වෙන link දෙකක් ඒ YouTube description එකේ යට තියෙනවා. ඒකෙන් බලලා add වෙන්න පුළුවන්.
ඇඩ් වෙන්න try කරා හරි ගියේ නැහැ. අහම්බෙන් මම දැන් මේ YouTube එකේ කියන්නේ තියනවා දැක්ක. YouTube මොකද්ද මේක දාගන්න මිස් ඉස්සෙල්ලා මේ Telegram කියන app එක install කරගෙන click කරන්න ඕන. දරන්න. WhatsApp group එකක් තියෙනවා. WhatsApp group එකේ දැන් පිරීලා තියෙන්නේ. සම්පූර්ණයෙන් full වෙලා තියෙන්නේ. ඒ හින්දා WhatsApp එකට add වෙලා වැඩක් නැහැ. ඒ හින්දා අර අලුතින් හදලා තියෙන Telegram group එකට add වෙන්න. එතකොට ඒකෙන් කරන්න පුළුවන්. හෙලෝ ඔව් කියන්නේ. මේ දැන් අද කරපු ලෙසන් එක දැන් මම 7යි ගානට YouTube එකේ තියනවා දැකලා තමයි මේකට ඇඩ් උනේ. ඔව්. එතකොට මේ ගෲප් එකේ හැමත් ඒක තියනවද? ඔව්. ඒ කියන්නේ දැන් මේ අද කරන දැන් අද මේ කරන්නේ 13 වෙනි පාඩම. මීට කලින් පැය දෙක ගාන තියෙන දේශන 13ක් තියෙනවා ඔකේ. මේ 12ක් තියෙනවා. ඒ ඔක්කොම ටිකේ හැම වීඩියෝ එකක් යටින්ම ඔය ගෲප් එකට ඇඩ් වෙන link එකයි ටියුට් එක. ඒ ටියුට් එදා ඉඳන් අද වෙනකන් තියෙන ඔක්කොම ටියුට් එක එකට තියෙනවා. ඒ link එකෙන් ගිහපුවම Google Drive එක open වෙන්නේ. Drive එක ඇතුලේ ටියුට් එක ඔක්කොම තියෙනවා. හරි සර් මම try කරලා ඔක්කොම තියෙනවා. වීඩියෝත් ඔක්කොම තියෙනවා. ඔක්කොම ගන්න පුළුවන් ඉතින්. YouTube එකේ තියෙන එක නම් ගොඩක් හොඳයි. මම මේ බැලුවා ගොඩක් තියෙනවා. ඒක ඔක්කොම වගේ. හරි. හරි එහෙනම් අපි මේක ඉතුරු ටිකත් අපි අද කතා කරමු. මොකද ඉතුරු පොඩ්ඩක් කතා කරලා අපි අද වර්ඩ් ඉවර කරන්න. මම අර ඔයාලට කිව්වා වගේ වර්ඩ් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හින්දා එතනට යන්නම්. ඔයාලා ඉතුරු වැඩි විස්තර අපි අන්තිමට කතා කරමු. හරි. දැන් මේව අපි කතා කරලා දැන් මේ කියන්නේ මේ අපි ටියුට් පහේ ඉන්නේ දැන්. ටියුට් පහේ මේ අවසාන හරියට හිටියේ මේක තමයි අපි දැන් ඉවර කරේ. ඉතින් මේ ෂෝට් කට් ටික මම දාලා තියෙන්නේ ඔයාලට නිකන් බලා ගන්න. මේවා අපි කතා කරපු ෂෝට් කට් වලට පේනවාදී මේ ෂෝට් කට් කීපේ පොඩ්ඩක් මතක තියාගන්න. මේ දාලා තියෙන ෂෝට් කට් නම් ගොඩාක් තියෙනවා. තිබ්බට අපිට නිතරම ඕන වෙන අපි කතා කරපු ෂෝට් කට් වලින් අපිට නිතරම ඕන වෙන ෂෝට් කට් කීපයක් තමයි මම මේ උදාහරණයක් විදිහට ඔයාලලා දාලා තියෙන්නේ. මේ ටික චුට්ටක් පාඩම් කරලා තියාගන්න. control n කියන්නේ අලුත් ෆයිල් එකක් ගන්න එක. new document save කරන්න open ඔය ටිකනේ බොහොම ටිකයිනේ නේ. ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න. ඕවා වැදගත් වෙයි. විභාගයට බහුවාරණ ප්‍රශ්න වගේ ඒවා අහනවා. හරි. ඉතින් ඊට පස්සේ මේ තව චූටි දේවල් කීපයක් න්‍යායාත්මක කරුණු කීපයක් කතා කරලා අපි මේ අනිත් ප්‍රශ්නවලට උත්තර දෙන්නම් මම ඊළඟට. තා ප්‍රශ්නයක් අහලා තිබ්බා ලිස්ට් එකේ තියෙන නම් වලින් තනින් තන නම් ලිපියට දාන්න පුළුවන්. ඔව්. තනින් තන දානවා. ඒක ලිස්ට් එකේ තියෙන ඒ වගේ අතන අපිට මතක ඇති. ඔයාලට මතක නම් මෙතන ගිහිල්ලා මේලින් වලට ගියපුවාම මෙතන අපිට ඕනනම් එක්කෙනෙක් හොයලා දාන්න පුළුවන්. ෆයින් රෙසිපියන්ට් ගිහිල්ලා ඒ රෙසිපියන්ට්ගේ නම හරි මොනවා හරි එකක් එන එහෙම නැත්නම් ඔයාලට මෙතන නේම් කියන එක තෝරලා මේ නේම් කියන එක තෝරලා කාගේ හරි නමක් තෝරලා එයාව දාන්න පුළුවන්. උදාහරණයක් මට කමල් ඕන නම් කමල් කියලා ගිහිල්ලා ඔහම select කරපුවාම ඔන්න කමල් කියලා කෙනෙක් හිටියොත් name කියන එකේ කමල් කියලා කෙනෙක් ඉන්නවනම් එයාව දැන් search වෙලා තියෙන්නේ. එතකොට එහෙම කෙනෙක් නැතුළු අපි හිතන්නකො ඒ වගේ නමක් තියෙනවනම් ඔයාලට මෙතනින් search කරලා ගන්න පුළුවන් එක්කෙනෙක් විතරක්. එහෙම නැත්නම් ඔයාලට මේකේ තියෙනවනම් අපි හිතන්නකො ඔයාලට list එක ඔයාලගේ අතේ තියෙනවනම් ඔයාලට 7 වෙනියා print කරන්න 8 වෙනියා එහෙම වුණා finish and merge ගිහිල්ලා edit individual ගිහපුවම ඔයාලට මේ current record කියන එක තෝරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් from to කියන එකේ මෙතන ඉඳන් මෙතනට කියලා දෙන්න පුළුවන්. හැබැයි එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් තැන් වල බෑනේ. 2 වෙනියා 8 වෙනියා 25 වෙනියා 33 වෙනියා 42 වෙනියා එහෙම කෙලින්ම මෙතන බෑ. එතකොට ඔයාට අර වගේ එකින් එකට තමයි එහෙමනම් දාන්න වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් ලේසිම වැඩේ තමයි අර Excel sheet එක copy කරලා වෙන තැනකට දාලා ඔයාට ඕන ටික ඉතුරු වෙන්නේ ඉතුරු ටික මකලා දාලා වෙනම sheet එකක් හදාගන්න. ඒ sheet එක මේකට link කරන්න. බොහොම සරල ක්‍රමයක්. මේවට තව තියෙනවා. ඇත්තටම මේ Word වල අපි මේ කරාට තව macro කියලා જાතියක් තියෙනවා. මේකට කෝඩ් ලියන්න පුළුවන්. ඒ තරම් සංකීර්ණ දේවල් වලට යන්න අවශ්‍ය නැහැ. මේ වගේ බොහොම සරල දෙයකට. ඒ හින්දා වඩා ගැලපුවාට ලේසි. ඔයාට එහෙම තැන් වල ඒවා තියෙනවා නම් Excel sheet එක edit කරලා අනවශ්‍ය ටික මකලා දාලා වෙනම ෆයිල් එකක් විදිහට save කරලා ඒක recipient list එක විදිහට මේකට connect කරලා print එක දාන්න. ඒක මම හිතන සරලයි. අර වගේ සංකීර්ණ දේවල් වලට යනවට වඩා. හොඳයි. හරි. මම මේකේ නම් ඉදිරියට එකට යන්නම්. ඔය අපි අවසාන කොටසේ ඉන්නේ. මේක මම කතා කරලා ඔයාලට අවස්ථාවක් දෙන්න. ඉතුරු ටිකක් තව අපිට තව මේ ගැන ආව ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න පොඩි වෙලාවක්. හරි. එතකොට මේ Word ගැන theory ටික ඔක්කොම අවසන්, practical ඔක්කොම අවසන්. Word විතරක් නෙවෙයි මේ ඉගෙන ගත්ත දේවල් වලින් Excel, PowerPoint වගේ දේවල් වල අපිට ප්‍රයෝජනවත් වෙයි. හොඳට practical කරන්න මේක. ඉතින් මේකේ තව theory පොඩ්ඩක් කතා කරොත් මේ අපි කතා කරන්නේ
මේ අපි කතා කරන්නේ මේ Word නේ Microsoft සමාගමේ Word කියන software එක තමයි අපි කතා කරන්නේ. ඒ වුණාට ලෝකේ Microsoft සමාගමෙන් විතරක් නෙවෙයි මේ වගේ වදන් සැකසුම් මුදුකාංග. එහෙම නැත්නම් මේ type කරන්න පුළුවන් software හදලා තියෙන්නේ යාලා විතරක් නෙවෙයි. දැන් බලන්න මේ තව කට්ටිය ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ඔයාගේ Apple computer එක නම් තියෙන්නේ. සමහරුන්ගේ තියෙන්න පුළුවන්. Apple computer එක නම් තියෙන්නේ එයාගේ Word නෙවෙයි තියෙන්නේ. ඒ වෙනුවට iWork pages කියලා එකක් තියෙනවා. ඊට අමතරව Adobe company ඔයාලා දන්නවා Adobe Photoshop එහෙම තියෙන්නේ. Adobe Photoshop, Adobe Acrobat Reader එයාලා හදලා තියෙනවා Frame Maker කියලා. ඊට අමතරව ඒ හැබැයි මේ දෙකම සල්ලි වලට ගන්න software Word වගේම තමයි. මේ තියෙන Microsoft Office කියන එක ඊට පස්සේ මේකේ මොකද්ද iWork pages කියන එක මේ Frame Maker කියන ඒවා ඕවා ගත්තාම ඕවා සල්ලි වලට ගන්න software. ඒ කියන්නේ අපි කියනවා වාණිජ මෘදුකාංග. හැබැයි ඊට මේකත් එහෙමයි Word Perfect එක ගත්තත් එහෙමයි. හැබැයි මේක දක්වලා තියෙන මේ Kings of Office මේ මම නිල් පාටින් මාක් කරලා තියෙන Kings of Office කියන software එක LibreOffice Writer කියන software Kings of Office Writer LibreOffice Writer OpenOffice Writer ඔය වගේ software ගත්තාම ඒවා අපි කියනවා open source. එහෙම නැත්නම් විවෘත මෘදුකාංග. තව වචනයක් කියනවා මේකට free and open source software කියලා. කෙටියෙන් අපි මේ අකුරු වචන හතරේ මුල ඒවා අරගෙන FOSS කියලා කියනවා. ගොඩක් තැන්වල දැකලා ඇතිවා FOSS. මේකට සිංහලෙන් කියනවා free කියන්නේ නිදහස්. නිදහස් විවෘත කේත මෘදුකාංග කියලා. නිදහස් හා විවෘත කේත මෘදුකාංග. එතකොට නිදහස් හා විවෘත කේත මෘදුකාංග කියන්නේ නිදහස් කියන වචනේ නම් දන්න ඕනේ free කියන්නේ සල්ලි ගන්න නැහැ කියන එක. නොමිලේ දෙනවා කියන එක. විවෘත කේත කියන්නේ මොකක්ද? අපි දන්නවා ඕනම software එකක් හදන්නේ source code. එහෙම නැත්නම් මොනවා හරි programming language එකක් පාවිච්චි කරලා මේ program එක හදන්න. අපි දැන් Word කියන්නේ program එකක් නේ. ඒ program එක මොනවා හරි software එකක් පාවිච්චි කරලා හදලා තියෙන්නේ. අන්නේ හදපු code ටිකත් අපිට දෙනවා. දැන් Word අපි සල්ලි දීලා ගත්තත් Word හදපු code ටික එහෙම නැත්නම් source code කියන ඒවා අපිට දෙන්නේ නැහැ. අපි වෙන software ගොඩක් කියලා ගත්තොත් ඒ ඕනම software එකක් සල්ලි වලට ගත්ත කෙනෙකුට උනත් source code ටික දෙන්නේ නැහැ. හැබැයි මේ අපි කතා කරන free and open source software කියන ඒ වගේ ඒවා නොමිලේ දෙනවා විතරක් නෙවෙයි ඒවා හදන්න පාවිච්චි කරපු source code එක. එහෙම නැත්නම් කේත යනුත් නොමිලේම දෙනවා. ඉතින් බලන්න කොච්චර හොඳයිද කියලා. ඇයි මොකක්ද ඒකේ තියෙන වාසිය? ඒ source code අරගෙන අපිට ගැළපෙන ක්‍රමයට තව සංවර්ධනය කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන් මේ જાතිය software. ඊටාමත් බලන්න කොච්චර හොඳද කියලා නේද? නිකනුත් දෙනවා source code එකත් නිකන් දෙනවා. ඒ කියන්නේ එහෙම මිනිස්සු ලෝකේ ඉන්නවා. අපිට එහෙම සැකයිනේ නේද? ඒ දැන් අපි ඔය නිකන් පන්ති කරද්දි ඒ කියන්නේ මෙහෙම දැන් නිකන් පන්ති කරද්දි සමහරු බලලා මේ මොකටද දන්නේ මුන් නිකන් කරන්නේ නේද මොනවා හරි වාසියක් ඇති පස්සේ ආයෙ කරන්නත් දන්නේ එහෙම හිතනවා. ඒ කියන්නේ ඒක සාමාන්‍යයි. සාමාන්‍ය කියන්නේ ඒක තමයි ලෝකයේ ඇති. ඒ කියන්නේ එහෙම අපි හිතන්නේ එහෙම නිකන් මිනිස්සු එහෙම නිකන් එහෙම අනුවිරුවෙන් කැපකිරීමක් කරන මිනිස්සු ලෝකේ නැතුව ඇති කියලා. ඉතින් බලන්නකෝ මෙයාලා නේද? Kings of Office Writer, LibreOffice Writer, OpenOffice Writer වගේ කට්ටිය එහෙම කැපකිරීම කරන. එහෙම කැපකිරීම කරන මිනිස්සු ලෝකේ ඉන්න හින්දා තමයි දැන් Google වගේ තමයි. එයාලට වෙන ආදායම් තියෙන වෙනම කතාවක්. හැබැයි මේ නොමිලේ දෙන සේවාවන් ගොඩක් වාට තියෙනවා. ඉතින් ඒ සේවාවන් නැති වුණා නම් මේ හැම දෙයකම අපිට සල්ලි වේදම් කරන්න වුණා නම් නේ. අපි ලංකාවේ මිනිස්සු නම් ඉතින් ඔය ඔෆිස් පැකේජ් එක හොරට දාගෙන පාවිච්චි කරනවා. එහෙම නැති අයට මේ OpenOffice Writer, LibreOffice Writer, Kings of Office Writer වගේ ඒවා ඉතාමත් වැදගත්. මේ හැම එකමත් අපි මේ වෙනකන් කතා කරපු හැම පහසුකමක්ම සත පහක් කතා කරන්න තු නොමිලේ ලබා දෙනවා. කොච්චර හොඳද බලන්න. ඉතින් ඒ වගේ software තියෙනවා. එහෙනම් දැන් එතනදී මම කතා කරවන්න open source කියන්නේ මොකක්ද කියලා. open source කියන්නේ software එක අදාළ මෘදුකාංගයේ සකස් කිරීමට යොදා ගන්නා ලද කේතයන් නොමිලේ ලබා දෙන. එහෙනම් open source කියන්නේ මොකක්ද? අදාළ මෘදුකාංගයේ සකස් කිරීමට යොදා ගන්නා ලද කේතයන් නොමිලේ භාවිතා කරන්නන්ට නිකුත් කරන මේ වගේ මෘදුකාංග වලට අපි කියනවා open source කියලා. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේ cloud computing කියන්නේ කියලා. cloud computing කියන්නේ කියලා. එතකොට
cloud computing එහෙම නැත්නම් සිංහලෙන් කියනවා වලාකුළු පරිගණක සංකල්පය කියලා. එතකොට වලාකුළු පරිගණක දැන් අපි හිතනවා වලාකුළු ගියා මේ ඕන දැන් මේ දවස්වල වලාකුළු තියලා ඕන ගන්න අහසේ. බැහි දවස්නේ. එහෙම වලාකුළු නෙවෙයි. cloud computing කියන්නේ ඔයාලා අහලා ඇති Google Drive. Google Drive කියන්නේ ඔයාගේ ෆයිල් සේව් කරන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ තියෙන drive එකක්. අන්තර්ජාලයේ තියෙන ස්පේස් එකක්. ඒ වගේ මේ cloud computing පාවිච්චි කරලා එහෙම නැත්නම් අන්තර්ජාලයේම ඉඳලා ඔයාට ඔයාගේ ડોකියුමන්ට් ක්‍රියේට් කිරීමේ පහසුකම් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ඔයාට Microsoft සමාගමේ Microsoft 360 2019 2021 වගේ ඒවා ගත්තොත් මේවා ඔයාගේ කම්පියුටරේ වැඩ කරන්නත් පුළුවන්. ඊට අමතරව ඔයාට අර වගේ Microsoft Drive එක වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා වැඩ කරන්න පුළුවන්. මොකද්ද මහසිය? අන්තර්ජාලයෙන් නම් වැඩ කරලා ඒකෙම සේව් කරපුවාම ඔයාට තනින් තන ෆයිල් එකයි යන්න ඕනේ නැහැ. ඔෆිස් එකේ වැඩ කරා සේව් කරා. සේව් වෙන්නේ ඔෆිස් එකේ කම්පියුටරේ නෙවෙයි ඉන්ටර්නෙට් එකේ. ඔයා ගෙදර ආවා. ඔයාගේ යූසර් නේම් පාස්වර්ඩ් ගහලා ඇතුල් වුණාම අර ડોකියුමන්ට් එක තිබ්බ විදිහම තියෙනවා. ඔයා ගෙදරදී ඒක හදනවා, එඩිට් කරනවා, වෙනස් කරනවා, සේව් කරලා යනවා. ඔයා බස් එකේ එහෙම නැත්නම් වාහනයක යන ගමන් ලැප් එක ඔන් කරගෙන වැඩ කරනවා. ආයෙ සේව් කරපු ගමන් එතනම සේව් වෙනවා. යන තැන හැම තැනම තියෙනවා ඉන්ටර්නෙට් විතරයි ඕනේ. ඒක. ඒ වගේම ඔයාගේ හැම කෙනෙක්ගේම ෆෝන් එකේ ඔයාලගේ ෆෝන් Android operating system එක තියෙන ෆෝන් තමයි බහුතරයකේ තියෙන්නේ. ඒ හැමෝගෙම තියෙනවා Google Docs කියලා එකක්. Google Docs අරන් බලන්න ඔයාගේ හැමෝගෙම ෆෝන් එකේ සර්ච් කරලා බලන්න තියෙනවා. ඉන්ස්ටෝල් ලා තියෙනවා. Google Docs කියන්නේත් මේ වදන් සැකසුම් මුදුකාංගයක් cloud එකේ ඉන්ටර්නෙට් එකේ තියෙන. මේකේ වාසිය Google Docs වල ඔයා මොනවා හරි එඩිට් කරොත් ඒක ඕනම තැනකින් ගන්න පුළුවන් ඔයාට. සේව් කරන්න අමතර දඟලන්න ඕනේ නැහැ. ෆෝන් එකෙන් කතා කරලා පුළුවන් සිංහලෙන් voice recording තියෙනවා. voice typing තියෙනවා. කතා කරද්දී auto save වෙනවා. save වෙච්ච එක ඔයාට කම්පියුටරෙන් on කරන්න පුළුවන්. අවුලක් නැහැ. Google Chrome තියෙනවනම් කම්පියුටරෙන්ම ඔයාට ලැප් එකෙන් කම්පියුටරෙන්ම කතා කරලා type කරන්න පුළුවන්. මෙහෙම දඟලන දෙයක් නැහැ. Google Docs. එහෙනම් ඒක ඉතාමත් වැදගත් පහසුකමක්. ඔය හැම එකක්ම cloud computing. Cloud computing කියන්නේ මොකක්ද එහෙනම්? අන්තර්ජාලයේ තැම්පත් කරලා තියෙන. එහෙම නැත්නම් අන්තර්ජාලයේ සිට ක්‍රියාත්මක වන වදන් සැකසුම් මෘදුකාංග තමයි මේ cloud computing word processing software නැත්නම් වලාකුළු පරිගණක වදන් සැකසුම් මෘදුකාංග කියලා අපි කියන්නේ. අන්තිමකට කියපුවම මේ ප්‍රශ්න නම් ඉතින් අහන්න දෙයක්වත් නැහැ දැනුත් කිව්වා. අපේ ජංගම දුරකථනයටත් වදන් සැකසුම් මෘදුකාංග එක් කරගන්න පුළුවන්ද? පුළුවන්. අර කිව්ව Google Docs වගේ ඒවා ඊට අමතරව Word හිටන් Microsoft Word උනත් අද අලුතෙන් එන app එක තියෙනවා අර Google Play Store එකේ හරි Apple iStore එකේ හරි MS Word, Excel, PowerPoint ඔය හැම එකක්ම ඔයාලට download කරගෙන install කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක පුළුවන් අපේ ජංගම දුරකථන වදන් සැකසුම් මෘදුකාංග එක් කරගන්න පුළුවන්ද? පුළුවන්. ස්මාර්ට්ෆෝන් එකට Google Docs, Microsoft Word ඇතුළු ඔය ගොඩක් ඒවා ඉන්ටර්නෙට් ගිහිල්ලා නිකන් Play Store හරි iStore ගිහිල්ලා search කරන්න word processing software කියලා. ඔයාට ඕනෑ තරම් word processing software එනවා. හොඳයි. ඉතින් ඔන්න අපේ word පාඩම. ඔය word පාඩමෙන් ඔයාට EB එකට එන සියලුම කරුණු සම්පූර්ණ වෙලා තියෙනවා. ඊට අමතරව ප්‍රායෝගික ජීවිතයේදී කාර්යාලයේදී වැඩ කරන්න ඕන අමතර කරුණු කීපයකුත් මේකට මම ඇඩ් කරලා තියෙනවා. ඒ හින්දා EB එක සම්පූර්ණයෙන්ම කවර් වෙලා තියෙන්නේ. ඊට අමතරව කාර්යාලයක වැඩ කරන්න ඕන දේවලුත් ඊට අමතරව කාර්යාලයේ වැඩ කරන්න ඕන දේවලුත් මම ඔන්න ඇඩ් කරලා තියෙනවා. හරි. දැන් එහෙනම් ඔන්න ඔයාගේ ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්න කැමතියි මම. මේ පාඩමෙන් හරි වෙන පාඩමකින් හරි ඔයාට තියෙන ප්‍රශ්න අහන්නකෝ බලන්න. පොඩි වෙලාවක් අපි දෙන්න. හරි. ඔයාට තියෙන ප්‍රශ්න අහන්න ඕන අවස්ථාවක් තියෙනවා. ඉතින් සහභාගී වෙලා ඉන්න අයට ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට මේක වීඩියෝ එක බලන අයට නම් ඉතින් ප්‍රශ්න අහන්න විදියක් නැහැ නේ. ඒ අය ඊළඟ දවස් සහභාගී වෙන්න. එතකොට ප්‍රශ්න අහන්න පුළුවන්. අපිට බෑ උපරිම 100ක් විතර පුළුවන්. ඒකට ගොඩක් දෙනෙක් සහභාගී වෙලා නැහැ. සහභාගී වෙන්නේ නැහැ නේ. ගොඩක් මේ වෙලාව බොහොම කාර්යබහුල වෙලාවක් හැමෝටම. ඉතින් ඒ හින්දා ඔයාලට මේ හරි ප්‍රශ්න තියෙනවා අහන්නකෝ. සර් ලබන සතියේ තියෙන්නේ මේ ඉරිදටමද? ඉරිදා. අපිට මොකද මට මේ මගේ අනිත් ටියුෂන් ක්ලාස් වල මේ දැන් ෆිසිකල් ක්ලාස් පටන් ගන්න නේද සෙනසුරාදා ක්ලාස් තියෙනවා. ඒ හින්දා අපිට මේ දිගටම ඉරිදා හවස 6-8 වගේ තමයි කරන්න වෙන්නේ. ඕකේ සර්.